අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ පිනතුන් කොයි කවුරුත් නිතර අහලා පළපුරුදු ගාථා ධර්මයක් ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් ධම්මෝ සුචින්නෝ සුඛමාවහති ඒසානි සංසෝ ධම්මේ සුචින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරි. මේ ගාථා ධර්මය බොහෝ දෙනා අහලා තියෙනව පමණක් නෙමෙයි බොහෝ දෙනාට කටපාඩමින් මතකයේ සටහන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ සම්පූර්ණ ගාථාව හැම කෙනාම නොදන්නවා වුණත් එහි මුල් පාදය ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි මේ දේශනා පාඨය බෞද්ධයින් තමන්ගේ ධර්මයේ පිළිබඳව ප්‍රතිපදාව පිළිබඳව ආදර්ශ පාඨයක් හැටියට නිතර සජ්ජායනා කරනවා සිහි කරනවා ඒ වගේම උපුටා දක්වනවා. ඒ නිසා අපි කොයි කාටත් බොහොම සමීප දහම් පදයක් අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කළේ. මේ ගාථා ධර්මයෙන් පින්නතුන් තමන්ගේ ජීවිතේ බොහෝ ධර්ම දේශනා ශ්‍රවණය කරලා ඇති. දහමින් කොහොමද අපි රැකෙන්නේ කියන කාරණේ. ඒ ගාථාවේ තේරුම ගත්තහම ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. දහමෙහි හැසිරෙන තැනැත්තා දහමින් ආරක්ෂා කෙරෙනවා. ධම්මෝ සුචින්නෝ සුඛමාවහති. දහම මනවින් පුහුණු කරන තැනැත්තාට සැප ළඟා වෙනවා. ඒසානි සංසෝ ධම්මේ සුචින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. මෙබඳු ආනිසංසයක් ධර්මයේ ප්‍රගුණ කරන්නාට තියෙනවා. ඒ දහම පුහුණු කරන්නා දුගතිගාමී වෙන්නේ නැහැ කියන කාරණයයි ඒ සමස්ත ගාථාවෙහි අර්ථය වෙන්නේ. එතකොට මේ ගාථා ධර්මය මාතෘකා කොටගෙන බොහෝ දේශනා පින්නතුන් ශ්‍රවණය කරලා ඇති කොහොමද අපි දහමින් රැකෙන්නේ කියන කාරණය පිළිබඳ. නමුත් අද ධර්ම දේශනාවේදී අපි මේ පැත්ත නෙවෙයි පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ ගාථාව මාතෘකා කළේ හුඟා දෙනා අතර විශේෂයෙන් බෞද්ධ සමාජයේ කොයි කවුරු අතරත් අපි පොදුවේ කතා කරනකොට මේ ගාථාව මේ දහම් පදය අවිවාදයෙන් පිළිගන්නවා. ඒ ගැන කිසිදු තර්කයක් විතර්කයක් නැහැ. දහමින් දැහැමියා රැකෙනවද කියන කාරණේ විමසුවොත් එහෙම නැත්නම් ධර්මයේ ප්‍රගුණ කරන තැනැත්තා දහමින් රැකෙනවාද කියන කාරණේ විමසුවොත් ඒ පිළිබඳව කිසි කෙනෙක් විරුද්ධත්වයක් පළ කරන්නේ ඒක එහෙමයි කියලා පිළිගන්නවා. එහෙම පිළිගත්තා වුණාට පුද්ගලිකව කතා කරලා බලනකොට අපිට බොහෝ අවස්ථාවල අහන්නට ලැබිලා තියෙනවා ඒ දහමෙන් දැහැමියා රැකෙනවා කියන කාරණය පිළිගන්නා බෞද්ධ පින්වතුන්ම ඊට වඩා ප්‍රතිවිරුද්ධ අදහස් ප්‍රකාශ කරන අවස්ථා. ඒ කියන්නේ සමහරු කියනවා හාමුදුරනේ ඉතින් අපි කොච්චර ධර්මයේ අසුරු කළත් අපටම නෙමේ කරදර වෙන්නේ. අර ධන කිසිම දහමක් නැතිව කිසිම ගුණයක් නැතුව කිසිම ප්‍රතිපදාවක් නැතිව පව්කම් කරමින් අපරාධ කරමින් ඉන්න මිනිස්සුන්ටම තමයි හරියන්නේ. මේ ගුණධම් වඩමින් පින්කම් කරමින් නිතර දෙවේලේ පන්සල් ගිහිල්ලා ඉන්න අපටම තමයි මේ කරදර දුක්ඛම් කරුණු පැමිණෙන්නේ. එහෙම සමහරු කියනවා. එතකොට මේ ප්‍රකාශනයේ තේරුම මොකක්ද? ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් කියලා අපි අනිත් පැත්තෙන් බුද්ධ වචනේ පිළිගන්න අතරේ අපි මේ විදිහට ප්‍රකාශ කරනකොට ඒකේ තේරුම තමයි දහම ඇසුරු කරන තැනැත්තාට ඒ දහමෙන් පිළිපක් නැහැ කියන යම්කිසි සැකයක් විචිකිච්ඡාවක් ඒ බෞද්ධයින් තුල පවතින. ඊළඟට තව සමහරු කියනවා හාමුදුරනේ අපි මෙච්චර ධර්මය ඇසුරු කළා වුණාට ඒ අපි පුහුණු කරන ප්‍රතිපදාවට අනුව අපිට ප්‍රතිඵලයක් පෙනෙන්නේ නැහැ. අද අපි ගුණධම් වැඩුවට මාර්ගඵලලාභීන් අපිට පෙනෙන්නේ නැහැ. අපි කොච්චර ධර්මයේ හැසිරුණත් අපේ යහපත් පරමාර්ථයන් සඵල වෙන්නේ නැහැ. එහෙම සමහර කෙනෙක් ප්‍රකාශ කරනවා. එතකොට ඒ ප්‍රකාශනයේ තේරුම මොකක්ද? අර මුල් බුද්ධ වචනයේට ප්‍රතිවිරුද්ධ සැක සංකාවක් එතන මතුවේ. ඊළඟට දවසක් අපි එක අම්මා කෙනෙක් බලන්නට ගියා පිළිකා රෝගයකින් පීඩා විඳින. ඒ මෑණියන් බලන්නට අපේ නිවසට ගිහිල්ලා එතුමිය ඉන්න කුටියට ඇතුල් වෙනකොටම එතුමිය දැසම අපේ පැත්තට දිගු කරලා කිව්වේ අනේ හාමුදුරනේ බලන්නකො මෙච්චර පින්කම් කරපු මට වෙච්ච දේ. එහෙම තමයි එතුමිය කිව්වේ. දැන් මොකක්ද මේ ප්‍රකාශනයේ තේරුම? ඔන්න මෙච්චර කාලයක් මම පින්කම් කළා අවසානයේ ඔන්න මට අත් වෙච්ච ඉරණම. දැන් ඒකෙන් මොකද්ද කියන්නේ?
අර ධම්මෝහවේ රක්කති ධම්මචාරයෙන් කියලා බුද්ධ වචනේ පිළිගත්තට ඊට වඩා හාත්පසින් ප්‍රතිවිරුද්ධ අදහසක්. ඊළඟට තව සමහර අය අතර තියෙනවා හොඳින් ඉන්න අයට හාමුදුරනේ වැඩි ආයුෂ නැහැනේ. හොඳින් ඉන්න අය ඉක්මනින් මැරෙනවා. එතකොට වැඩි කාලයක් ඉන්න ඕන නම් නරකින් ඉන්න ඕන. එහෙම අදහසක් ඒගොල්ලන්ගේ තියෙනවා. ඒ නරකින් ඉන්න අය තමයි වැඩි කාලයක් සමාජයේ වැජඹෙන්නේ. හොඳින් හිටියොත් ඒ මනුස්සයා ඉක්මනින් මැරිලා යනවා. එහෙම ආකල්පයක් සමාජගත වෙලා තියෙනවා. මේ අබෞද්ධයින් අතර නෙමෙයි. බෞද්ධයින් අතර. එහෙමනම් ඒ බෞද්ධයින් එහෙම හංගිනවා නම් අර ධම්මෝහවේ රක්කති ධම්මචාරින් කියන කාරණේ කොහොමද අපි පිළිගන්නේ? ඒකයි මම කිව්වේ පොදුවේ ඒ පිළිබඳව සැකසංකාවක් කවුරුත් මතු කළේ නැති වුණාට පුද්ගලිකව කතා බහ කරනකොට බොහෝ දෙනාගෙන් ඔය වගේ ධර්ම විරෝධී ප්‍රකාශනයන් මතුවෙනවා. දවසක් එක ප්‍රසිද්ධ පාසලක ගුරුතුමියක් අපි වෙත පැමිණියා. එතුමියගේ කැමැත්තෙන් ආවා නෙමෙයි, තවත් හිතවත් පිරිසක් විසින් අප වෙත යොමු කරලා තිබුණා. එතුමිය ඇවිදින් කතා කරනකොටම කිව්වේ හාමුදුරනේ ඔය ධම්මෝහවේ රක්කති ධම්මචාරින් කියන කතාව මමත් ඉස්සර පිළිගත්තා. දැන් නම් මම ඒක පිළිගන්නේ නැහැ කියලා. මම කිව්වා ඇයි ඒ? එතකොට එතුමිය කිව්වේ හාමුදුරනේ මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක දරුවෙක් අංග විකලයි. දැන් කිසිම දහමක් ගුණයක් නැති ප්‍රතිපදාවක් නැති මිනිස්සු දරුවෝ 10 දෙනෙක් හැදුවා වුණත් සියලු දෙනා අංග සම්පූර්ණව ඉන්නවා. අපි උදේ හවස පන්සල් යනවා, පන්සිල් රකින්නවා. හාමුදුරනේ මම ওই දරුවෝ ලැබෙන්න ඉන්නකොට මස්පාලු ටිකක්වත් කෑවේ නැහැ, කිරිබිත්තරයක්වත් අනුභව කළේ නැහැ. ඒ තරම් ප්‍රතිපත්තිගරුකව අය දරුවෝ හැදුවේ. එහෙම කරලා එක දරුවෙක් අංග විකල වුණා. ඒ නිසා දැන් නම් මම ওই ධම්මෝහවේ රක්කති ධම්මචාරින් කියන කතාව පිළිගන්නේ නැහැ. මම මසුත් කනවා, මාළුත් කනවා, අහු වෙච්ච දේ කනවා. මම දැන් ඒ කාරණේ පිළිගන්නේ නැහැ. ඉතින් එතුමියට මම සෑහෙන වෙලාවක් උත්සාහ කරලා කරුණු පැහැදිලි කරලා දෙන්නට කොතෙක් දුරට තේරුම් ගත්තද කියන්නට දන්නේ නැහැ. ආය දවසක් අපි දුර ප්‍රදේශයක ධර්මදේශනාවකට ගිහිල්ලා ධර්මදේශනාවට ටික වෙලාවක් ඉතුරු වෙලා තිබුණු නිසා තරුණ කිහිප දෙනෙක් සමග සාකච්ඡා කරමින් හිටියා. එතකොට තරුණවිය ඉක්ම වූ තරමක් නැදිවියට ආසන්න වෙච්ච මහත්මයෙක් මා සමග කියනවා හාමුදුරනේ මම ව්‍යාපාරයක් කරන්නේ හෝටලයක් පවත්වාගෙන යන්නේ. ඒකට ආහාර පාන වෙළඳාම තමයි මගේ වෘත්තිය. මහාමුදුරනේ මම බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන විදිහටම පංච දුෂ්චරිතයෙන් වැළකීලා බුදුරජාණන් වහන්සේ කරන්නට එපා කිව්ව ව්‍යාපාර පහෙන්ම වැළකීලා ඉන්නේ. මොනවද කරන්න එපා කිව්වේ? සත්ව වෙළඳාම, ආයුධ වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම, ඒ වගේම මාංශ වෙළඳාම, වසරිස වෙළඳාම. මේවා නොකල යුතු වෙළඳාම. ආම්දොනේ ওই වෙළඳාම් පහෙන්ම වැළකීලා මම ධාර්මික වෙළඳාමක් කරන්නේ. මගේ කඩේ මම අඩුතරමින් මස් මාළුවක් විකුණන්නේ නැහැ. මම වෙජිටේරියන් හෝටලයක් තමයි පවත්වාගෙන යන්නේ. නමුත් ආම්දොනේ මගේ හෝටලේ එන්න පිරිහීමටපත් වෙනවා. අර මසුත් විකුණන, මාළුත් විකුණන, මත්පැනුත් විකුණන, පස්සදොරින් කුඩුස් විකුණන ඒ වගේ හෝටල් තමයි තරුපහේ හෝටල් වෙලා තියෙන්නේ. එතකොට දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන ධාර්මිකව ජීවත් වෙන්න කියලා, පංච දුෂ්චරිතෙන් වළකින්නට කියලා, නොකල යුතු වෙළඳාම් කියලා ඒ සියල්ලෙන් වැළකීලා ඉන්න අපටද මේ සියලු විපත්. එතකොට අපිට පිරිහෙන්නේ අර සියලු අපරාධ කරන මිනිස්සුද එතකොට ලෝකේ වැජෙන්නේ. එතකොට කොහොමද ධර්මයෙන් අපි රැකෙනවා කියලා මේක අපි තහවුරු කරගන්නේ? එදා පැයකමාරක් විතර අපි උත්සාහ කළා මේ මහත්මාට මේ කාරණා පැහැදිලි කරලා දෙන්නට. එතුමා කොතෙක් ඒ කාරණය සාර්ථකව තේරුම් ගත්තද කියන්නට මම දන්නේ නැහැ. මේ විදිහට අපේ ජීවිතේ අපිට පෞද්ගලිකව අත්දැකීම් තියෙනවා. පොදුවේ දහම් කරුණු පැහැදිලි කරනකොට කිසිම විවාදයක් නැතිව සියලු බෞද්ධයින් ඒකමතිකව සාදු හඬින් ඒවා පිළිගත්තා වුණාට තමන් අනුගමනය කරන ධර්මයේ පිළිබඳවම, තමන් අනුගමනය කරන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පිළිබඳවම බොහෝ දෙනාට සැක සංකා විචිකිච්ඡා මතුවෙනවා. එතකොට ඒ සැක සංකා විචිකිච්ඡා හිතේ කොනක හංගගෙන තමයි ධම්මෝහවේ රක්කති ධම්මචාරින් කියලා කියනකොට එහෙමයි හාමුදුරනේ කියලා සාදු කියන්නේ. එහෙමනම් අපිට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ඉදිරියට යන්න බුදුහාමුදුරුවෝ ධර්මයේ සත්‍යයි කිව්ව පමණින් අපිට ධම්මග ගමන් කරන්න බෑ.
හාමුදුරුවෝ ධර්මයේ සත්‍යයි කිව්ව පමණින් අපිට දහම් මඟ ගමන් කරන්න බෑ. දහම් පොතපතේ සත්‍ය ධර්ම කියවෙච්ච පමණින් අපිට දහම් මඟ ගමන් කරන්න බෑ. මේ මඟ යන්නට නම් අපි ගමන් කරන ප්‍රතිපදාව පිළිබඳව, ඒ දහම් න්‍යාය පිළිබඳව අපිට පැහැදිලි විශ්වාසයක් තියෙන්නට ඕන. ඒ විශ්වාසය නැති තැන අපි හැම විටම ගිලිහෙන්නට තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා තමයි අපි දකින්නේ උදේහවහ පන්සල් සමාදන් වෙමින් පන්සල් ගිහින් පින්කම් කරපු බෝධි පූජා තියපු ඇතැම් අයට සමහර වෙලාවට බොහොම සුළු කාරණයකින් ආගම වෙනස් කරන්නට එයයි පොළඹවන්නට පුළුවන්. සමහර කෙනෙක් එයාගෙන් අහනවා උඹලා මෙච්චර කල් පන්සල් ගිහිල්ලා උඹලට මොනවද ලැබුණේ? හාමුදුරුවෝ උඹලගෙන් ගත්ත මිසක් උඹලට දුන්නු දෙයක් නැහැනේ. අපේ ආගමට આવොත් අපි ගේ හදලා දෙනවා, අපි සෙවිලි පහඩු ටික දෙනවා, අපි රස්සාව ආරම්භ දෙනවා, දරුවා පාසලට දානවා කිව්ව ගමන් බුදු පිළිමෙත් පොළවේ ගහලා දහම් පොතක් පාගලා වෙනත් ආගමක් වැළඳ ගන්නට තරමට බෞද්ධයින් නිවට වෙන්නේ කොමත් නිසාද? Taman පුරුදු පුහුණු කරන ධර්ම මාර්ගය පිළිබඳව Tamanට පැහැදිලි විශ්වාසයක් නැති නිසා. එනිසා අද ධර්ම දේශනාවේදී අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන මේ බුද්ධ වචනේ. ඒක අපි පොදු පිළිගැනීමක් හැටියට පිළිගන්නවා වගේම ඇයිද අපට පෞද්ගලිකව ඒ පිළිබඳව සිතලා නිවැරදි අදහසක් ඇති කරගන්න බැරි? ප්‍රායෝගිකව අපි පුහුණු කරනකොට සැබවින්ම දහමෙන් අපි රැකෙනවද නැද්ද කියන සැක සංකා ඇයිද මතුවෙන්නේ? එහෙම සැක සංකාවකින් තොරව අපි ස්ථාවරව මේ ධර්ම මාර්ගයෙන් ගමන් කරන්නට කුමක් කළ යුතුද? කෙසේ පිළිපැදිය යුතුද? කෙසේ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හඳුනාගත යුතුද කියන කාරණයයි අද ධර්ම දේශනාවේදී අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු. ඒකයි මම මුලින්ම සඳහන් කළේ දහමින් අපි රැකෙන්නේ කොහොමද කියලා නෙවෙයි අද කියන්නට උත්සාහ කරන්නේ. දහම ඇසුරු කරලා දහමින් නොරැකෙනවා කියලා හිතෙනවා නම් එහෙම හිතෙන්නේ, එහෙම වෙන්නේ මොකක් නිසාද කියන කාරණය. ඒ කියන්නේ දැන් මේ කතාව අපිට ධර්මයේ ප්‍රගුණ නොකරන අයට අදාළ නැහැ. ඇයි? ධර්මයේ ප්‍රගුණ කරන්නේ නැත්නම් ඉතින් ධර්මයෙන් රැකෙනවා කියන කතාවක් නැහැනේ. දැන් අපිට මේ කතාව අදාළ වෙන්නේ ධර්ම ඇසුරු කරලත් ඒන් පිළිපත් නැහැ වගේ හිතෙන අය. ඒ කියන්නේ සැබවින්ම පන්සල් යන, ප්‍රතිපත්ති පුරන, පන්සිල් රකින්න, ගුණධම් වඩන, ධාර්මික ව්‍යාපාර කරන්න උත්සාහ කරන සත්පුරුෂ සදහැවත් බෞද්ධයින්ට Taman ගමන් කරන ධර්ම මාර්ගය පිළිබඳව, ප්‍රතිපදාව පිළිබඳව තව කෙනෙක් විසින් විතර්කයක් ඇති කරාම අපිත් ඒ විතර්කේ පැටලිලා සැක සංකා මතුවෙනවා නම්, තව කෙනෙක් විතර්ක මතු නොකලත් අපටම අපේ ප්‍රතිපදාව පිළිබඳව සැක සංකා මතුවෙනවා නම්, අපි පුරුදු පුහුණු කරන ධර්ම මාර්ගයේ පැහැදිලි ප්‍රතිඵලයක් අපට පෙනෙන්නේ නැතිනම්, ඒකේ ප්‍රතිඵල නොලැබෙනවා වගේ අදහසක් අපි තුල තියෙනවා නම්, ධර්මයේ ප්‍රගුණ නොකරන අයටයි හොඳින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ වගේ අදහසක් අපි තුල තියෙනවා නම්, ඒ බඳු ආකල්පයක් අපි තුල ජනිත වෙන්නට මුල් වෙන කාරණා මොනවද කියලායි අද ධර්ම දේශනාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ බඳු ආකල්පයක් අපි තුල ඇති වෙන්නට ප්‍රධාන වශයෙන්ම කාරණා දෙකක් හේතු වෙනවා. පළවෙනි කාරණය තමයි දහම් න්‍යාය හරිහැටි වටහා නොගැනීම. දෙවැනි කාරණය තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පවතින යම් යම් ගැටලු. ප්‍රතිපත්තිය කියන්නේ බුදුහාමුදුරුවෝ දෙසූ ප්‍රතිපත්තිය නෙමෙයි. ඒ ප්‍රතිපදාව අපි අනුගමනය කරනකොට අපේ ප්‍රතිපදාවෙහි තියෙන අඩුපාඩු. දහම් න්‍යායෙහිවත් ප්‍රතිපදාවෙහිවත් තථාගතයන් වහන්සේ දේශනා කරන කාරණේ අඩලුඩු නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ ඒක දෙසුවට අනුගමනය කරන්න ඕන අපිනේ. බුදුහාමුදුරුවන්ගේ මහා ප්‍රඥාවෙන් අපට ධහම දකින්න බෑනේ. අපට දකින්න වෙන්නේ අපි ළඟ තියෙන සුළු ප්‍රඥාව. බුදුහාමුදුරුවන්ගේ ඒ මහා බුද්ධ වීර්යෙන් අපට මේ ප්‍රතිපදාවේ ගමන් කරන්න බෑනේ. අපට ගමන් කරන්න වෙන්නේ අපි ළඟ තියෙන අල්ප වීර්යය. ඒ නිසා අපේ ප්‍රඥාවෙන් මේ ධම්ම න්‍යාය වටහා ගන්නකොට අපට බොහෝ තැන් අපි වරදවා වටහා ගන්න, පටලවා ගන්න. ඒ න්‍යාය පටලවා ගැනීම නිසා, දර්ශනය පටලවා ගැනීම නිසා අපට හුඟක් වෙලාවට දහමෙහි ඵලය පිළිබඳව, හේතුඵල න්‍යාය පිළිබඳව අපේ සිත් සතන් තුළ සැක සංකා ජනිත වෙනවා.
ඒ නිසා දහම පුහුණු කරලා අපට ප්‍රතිඵලයක් නැහැ වගේ හිතෙන්නට ප්‍රධාන කාරණයක් වෙනවා දහම් න්‍යාය පිළිබඳ විචක්ෂණ නොවීම. දෙවැනි කාරණේ තමයි ඒ දහම් න්‍යාය යම් ප්‍රමාණයකට හඳුනා ගත්තා වුණත් එය පුහුණු කරනකොට ඒ අපේ පුහුණුවේ යම් අඩුලුහුදුකම් තියෙනවා. අපේ ප්‍රතිපදාවේ ගිලිහෙන තැන් තියෙනවා. අපට නොපෙනෙන තැන් තියෙනවා. වරදින තැන් තියෙනවා. එහෙම වරදිනවා නම්, ගිලිහෙනවා නම්, නොපෙනෙනවා නම් ඒ සාර්ථක ප්‍රතිඵල ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපට දහම ඇසුරු කළරත් ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ වගේ හිතෙනවා නම් එහෙම හිතෙන්න, එහෙම වැටහෙන්න ප්‍රධාන කාරණා දෙකක් බලපානවා. දහම් න්‍යාය පිළිබඳව වැටහීම අඩු බව සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පවතින අඩුලුහුදුකම්. එhmenan ධර්මදේශනාව තුළින් අපි කාල වේලාව තියෙන විදිහට මේ කාරණා දෙක ටිකක් පැහැදිලි කරගන්නට උත්සාහ කරමු. දහම් න්‍යාය පටලවා ගන්නේ කොහොමද? දැන් සමහර කෙනෙකුට හිතෙනවා හාමුදුරනේ අපි කොච්චර ධර්මයේ ප්‍රගුණ කළත් අපිට කැප වෙන තරමට ඒකේ ප්‍රතිඵල නැහැනේ. බෝධි පූජාව තිබ්බට ඒකෙන් හරියට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. පින්කම් කළාට දන් දුන්නට අපලේ දුරු වෙන්නට නොයෙක් කටයුතු අපි කරනවා. ඒත් අපට සඵලයක් වෙන්නේ නැහැ. දරුවගේ විවාහයේ සමත් වෙන්නට කියලා පූජා මෙච්චර තිබ්බා ඒත් සමත් උනේ නැහැ. රැකියාවක් සාර්ථක වෙන්නට කියලා විවාහයේ සාර්ථක වෙන්න කියලා මෙහෙම කළා ඒත් ප්‍රතිඵල ලැබුණේ නැහැ. එහෙම සමහර විට හිතෙනවා. එහෙම හිතෙන්නට ප්‍රධාන වශයෙන් බලපාන කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරෙනකොට එයින් අපට ලැබෙන යහපත් විපාක දෙආකාරයි. එකක් තමයි අපට බලපවත්වන්නට තියෙන අත්විඳින්නට තියෙන දුක්ඛ විපාකයන් අඩු වෙනවා. දෙවැනි කාරණේ තමයි සුඛ විපාකයන් වැඩි වෙනවා. යම් කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා නම් දුක් අඩු වෙනවා, සැප වැඩි වෙනවා. එතකොට දුක් ලැබෙන කාරණා දෙකක් තියෙනවා. අකුසල කර්ම සහ ස්වභාව ධර්මය. ස්වභාව ධර්මය කියන්නේ හැම දුකක්ම අකුසලයක් නිසා නෙමෙයි ලැබෙන්නේ. ඉපදුනහම වයසට යන්නේ අකුසලයක් නිසා නෙමෙයිනේ. ඉපදුනහම ලෙඩ හැදෙන්නේ අකුසලයක් නිසාම නෙමෙයිනේ. ඉපදුනහම මරණයටපත් වෙන්නේ අකුසලයක් නිසාම නෙමෙයිනේ. එතකොට ප්‍රිය පුද්ගලයන් අහිමි වෙන්නේ අප්‍රිය පුද්ගලයන් සමග මුසු වෙන්නේ අකුසලයක් නිසාම නෙමෙයිනේ. බලාපොරොත්තු කඩ වෙන්නේ අකුසලයක් නිසාම නෙමෙයි. ඒක ලෝක ධර්මතා. එහෙමනම් හේතුඵල ධර්ම වශයෙන් අපි යමක් පවත්වනකොට අපට මඟ හරින්නට බැරි විදිහට ජීවිතයට පැමිණෙන දුක්ඛම් කර්ම සමූහයක් තියෙනවා. එතකොට අපට හිතෙනවා අපි පින්කම් කරනකොට හොඳ වැඩ කරනකොට අර සියල්ලක් වෙනස් වෙන්න ඕන. ඒ ඔක්කොම අපට ඕන විදිහට සිද්ධ වෙන්න ඕන. එතකොට අපි නිතර පින්කම් කරනවා නම් පන්සල් ගන්නවා නම් ගුණධම් වඩනවා නම් එහි ආශ්චර්යයෙන් එහි ආනුභාවයෙන් සියල්ලක්ම අපි කැමති විදිහට වෙන්න ඕන. ඒතර බලාපොරොත්තු කඩ වෙන්න බෑ. අප්‍රියයන් මුසු වෙන්න බෑ. ප්‍රියයන්ගේ වෙන් වෙන්න බෑ. අපේක්ෂා භංග වෙන්නට බෑ. වයස්ගත වෙලා පීඩා ඇති වෙන්නට බෑ. ලෙඩ හැදෙන්න බෑ. එතකොට අපි ගුණධර්ම ගන්නකොට ලෝකේ අපට ඕන විදිහට කරකෙන්න ඕන. අෂ්ටලෝක ධර්මයෙන් 8 නෙමෙයි 4ක් ගිලිහිලා ඉතුරු 4 විතරයි ලැබෙන්න ඕන අපට. අපි ගුණධර්ම වඩනවා. අන්න එහෙම වැරදි චින්තාවක් අපි තුළ තියෙනවා. ඒ කුමක් නිසාද? දහම් න්‍යාය නිවැරදිව වටහා ගන්න බැරි කම. අෂ්ටලෝක ධර්මය කිව්වේ ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක. ලාභයක් ලැබුණාම අලාභය සිද්ධ වෙන්නේ අකුසලයේ නිසා නෙමෙයි. ඒ ලාභය අර්ථවත් වෙන්නේ අලාභයට සාපේක්ෂව. පින්නතුනේ ආලෝකය කියන එක අර්ථවත් වෙන්නේ අඳුරට සාපේක්ෂව. උස කියන එක අර්ථවත් වෙන්නේ නිති බවට සාපේක්ෂව. හොඳ කියන එක අර්ථවත් වෙන්නේ නරකට සාපේක්ෂව. එක් දෙයක් නැත්නම් අනිත් දේ ලෝකයේ තුල අර්ථවත් වෙන්නේ නැහැ. කාසියේ දෙපැත්ත වගේ. නමුත් අපට ඕන වෙනවා අපි පින්කම් කරනකොට අපට ලාභය විතරක් ඉතුරු වෙන්න ඕන, අලාභය අතුරුදහන් වෙන්නට ඕන. යසස විතරක් ලැබෙන්න ඕන, අයස නැති වෙන්න ඕන. සැප විතරක් ලැබෙන්න ඕන, දුක් නැති වෙන්න ඕන. එහෙම හිතනවා. එහෙම හිතනකොට කාසියේ එක් පැත්තක් අපේක්ෂා කරලා අනෙක් පැත්ත ප්‍රතික්ෂේප කරනවා වගේ අපි මේ ද්වයනිෂ්ඨතාවය, මේ සංස්කාර ධර්මයන්හි පවතින
ද්වයමිශ්‍රිත ලක්ෂණය අවබෝධ නොකොටගෙන අපි උත්සාහ කරනවා මේ කොටස් දෙක දෙපැත්තට ගලවන්න. ඇයිද? අපි හිතනවා අපි පින්කම් කරනවා නම් කොහොමද අපේ ප්‍රශ්න ඇති වෙන්නේ? අපිට දුක් පීඩා ඇති වෙන්නේ කොහොමද? ඒ නිසා එහෙම වෙන්නට විදිහක් නැහැ. අපි ගුණධම් වඩනවා නම් අපිට ප්‍රශ්න නැති වෙන්න ඕන. ගැටලු නැති වෙන්න ඕන. නැපෙනතුනේ අකුසල කර්මය නිසා ලැබෙන දුක් පීඩා වෙනම කොටසක්. අපි අකුසල් කළත් කුසල් කළත් මේ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණය වෙනම කාරණයක්. ඒ සංස්කාර ධර්ම ඇසුරු කරනවා නම් ඒ සංස්කාර ධර්මයන්ට ආවේනික වූ දුක්ඛයක්, ආදීනවයක්, පීඩාවක් අපට අත්විඳින්නට සිද්ධ වෙනවා. ඒ දුක, ඒ පීඩාව, ඒ ආදීනව විඳින්න බැරි නම් සංස්කාර ධර්මයන් අතහැර දමන්නට. අතහරින්නටත් අපි සූදානම් නැහැ. අපට ඕන කරන්නේ කැමැති කොටස තියාගන්නට ඕන, ප්‍රියශීලී කොටස තියාගන්නට ඕන, ඇලුම් කරන කොටස, සුවපහසු කොටස තියාගන්නට ඕන, අකමැති කොටස විතරක් අයින් කරන්න ඕන. ඒ සඳහා දරන ප්‍රයත්නය තමයි මේ සසර ගමනේ සත්‍යය දුක් විඳිනවා කියලා කියන්නේ. දුක එකක්, දුක් විඳින බව තව එකක්. දුක් විඳින්නේ අනවබෝධය නිසා. දුක සංස්කාර ධර්මයන්ගේ ආවේනික ලක්ෂණයක්. කෙලෙස් ප්‍රහාණය කළාම දුක් විඳින බව නැති වෙනවා. හැබැයි සංස්කාර දුක හැමම පවතිනවා. ඒ සංස්කාර දුක නැති වෙන්නේ පරිනිර්වාණය. ඒ නිසා නිවන දෙආකාරයකින් දක්වනවානේ. සෝපදිශේෂ පරිනිර්වාණ, අනුපදිශේෂ පරිනිර්වාණ. ඒ දෙකකින් දක්වන්නේ කෙලෙස් ප්‍රහාණය කළාම අර මානසිකව දුක් විඳින ගතිය. දහම අවබෝධ නොවීම නිසා, අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා ඒ අනවබෝධයෙන් ඇති කරගන්න පීඩාව, ලෝභය, ද්වේෂය, මෝහය නිසා, උපාදානය නිසා විඳින දුක්ඛම් කණ්ඩෝ ටික අතුරුදහන් වෙනවා කෙලෙස් ප්‍රහාණය කළා. හැබැයි මේ පංචස්කන්ධයක් දැරීම නිසා ඇතිවෙන රෝග, හැදීම්, බඩගිනි වීම, නිදිබර ගතිය ඇතිවීම, මේ කය නඩත්තු කිරීමේ පීඩාව රහතන් වහන්සේටත් බුදුහාමුදුරන්ටත් තියෙන. ඇයි ඒ සංස්කාර දුක්ඛය බුදු වුණා කියලා ඒ ටික නැති වෙන්නේ නැහැ. රහත් වුණා කියලා ඒ ටික නැති වෙන්නේ නැහැ. ඒ ටික පිරිනිවන් පානකම් මේ පංචස්කන්ධය අත්හරිනකම් පංචස්කන්ධ දුක්ඛය තියෙනවා. අරහත්ත්වයෙන් අවසන් කළ හැක්කේ පංච උපාදානස්කන්ධ දුක්ඛය පමණයි. නමුත් අපි හිතනවා අපි පින්කම් කරනකොට, අපි පන්සිල් ගන්නකොට, අපි ගුණධම් වඩනකොට, අපි බණධම් අහනකොට අපට සියලු සංස්කාර දුක්ඛයත් අහෝසි වෙන්නට ඕන. අපට සැප පමණක් ලැබෙන්නට ඕන. මට ලාභ, යස, ප්‍රශංසා, සැප විතරක් ලැබෙන්නට ඕන. අලාභ, අයස, නිന്ദා, දුක මාතුලින් දුරු වෙන්නට ඕන. කුමක් සඳහාද? මම ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙන නිසා. එහෙමනම් බුදුහාමුදුරන්ට මොකක්වත් දුකක් ඇති වෙන්නට විදිහක් නැහැ. එහෙනම් උන්වහන්සේට ලෙඩ වෙන්නට විදිහක් නැහැ. එහෙනම් මොගලන් හාමුදුරන්ට හොරු තලන්න විදිහක් නැහැ. එහෙනම් කවුද අනාථ පිටික සිටුතුමාගේ ධන පරිහානියක් වෙන්නට විදිහක් නැහැ. ඒ කුමක් නිසාද? ඒ සියල්ලක් සංස්කාර ධර්මයන්ට ආවේනික වෙච්ච ලක්ෂණ. ඒ නිසා අපි යමක් අල්ලාගෙන පවත්නවා නම් ඒකට ආවේනික වෙච්ච දුක් කොටසක් තියෙනවා. ඒක පවත්තන තාක් ඒ දුක අපිට පිළිගන්නට සිද්ධ වෙනවා. ඒවා අපි ಗುಣධම් වැඩුවයි කියලා පමණක් ඒවා නැති වෙන්නේ. ඒ ටික අපිට අර පවත්වා ගන්නා දෙයට සාපේක්ෂව එය ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවා. අපි සරල උදාහරණයක් ගත්තොත් යම් කිසි කෙනෙකුට පයින් යන්නට අමාරුයි කියලා කාර් එකක් ගන්න. ඒතර කාර් එකේ යනකොට අර පයින් යාමේ අපහසුව නැහැ. හැබැයි කාර් එක ගත්තොත් ඉඳලා ඒකට පෙට්‍රල් ගහන්න ඕන, ඒකට ණය ගෙවන්නට ඕන, ඊළඟට මාර්ග නීති කඩකලොත් පොලිසිය යන්න ඕන, උසාවිය යන්න ඕන, ඒවැ ගෙවෙන කොටස් අලුත් වැඩියා කරන්න ඕන. දැන් පයින් යනකොට නොතිබිච්ච ප්‍රශ්න ගොඩක්, දුක් ගොඩක්, ආදීනව ගොඩක් දැන් අපි වෙත පැමිණිලා. ඇයි? අර සැපය ලං කරගත්තු නිසා. හැබැයි පයින් යාමේ දුක නේද? පයින් යාමේ අමාරුව නෑ. ඒ පයින් යාමේ අමාරුව වෙනුවට වාහනය පරිහරණය කිරීමේ සුවය තියෙනවා. ඒ සුවය අපි වෙත එනකොටම ඒකත් එක්ක ප්‍රශ්න ගොඩනක් එනවා. ඒ ටික නැතුව වාහනේ පමණක් අපිට පවස්සන්නට පහසු නෑ තිබුණා. එහෙමනම් ඒකට ගොඩක් වියදම් කරන්න වෙනවා. අර ප්‍රශ්න ටික වෙන කෙනෙකුට බාර දෙන්න. කෙනෙකුට විවාහ වෙන්නට ඕන නම් විවාහ වෙන්නට පුළුවන්. විවාහ වීමේ සුවය විඳින්නට පුළුවන්. හැබැයි විවාහ වීමේ සුවය අපේක්ෂා කරනකොට ඒ ලං කර ගන්නකොට විවාහයත් එක්ක බද්ධ වෙච්ච දුක්, කම් කටොළු, ප්‍රශ්න ආදීනව ගොන්නක් එනවා.
මට නම් ඒ ටික විඳින්න බෑ මට ඕන විවාහයේ සුවය විතරයි කියලා එහෙම විඳින්න පුළුවන් කමක් නැහැ. එහෙම විඳින්න ගියොත් ඒක ලෝක ධර්මයන්ට පටහැනි වෙනවා. ඒ නිසා විවාහ වීමේ සුවය අවශ්‍ය නම් ඒත් එක්කලා එන ප්‍රශ්න ටික දුක් වේදනාවන් අපිට පිළිගන්නට සිද්ධ වෙනවා. අපි ಗುಣධම් වැඩුවයි කියලා, අපි පන්සිල් රැක්කයි කියලා, අපි පින්කම් කළයි කියලා, අපි ධර්ම වටහා ගත්තයි කියලා අර ප්‍රශ්න ටික නවතින්නේ නැහැ පිළිගන්න. සෝවාන් වෙච්ච අයටත්, සකෘදාගාමී වෙච්ච අයටත් විවාහ ජීවිතයක් පැවැත්වුවා නම් ඒ අයට ඒ ප්‍රශ්න ටිකට මුහුණ දෙන්නට සිද්ධ වුණා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් විවාහ ජීවිතයේ ප්‍රශ්න තියෙන්නේ ඒ තමම විවාහ නොවි ඉන්නවා එහෙමනම්. ඒතර විවාහ නොවි තනිකඩ ඉඳීමේ සුවය විඳින්න පුළුවන්. හැබැයි ඒත් එක්කලා තනිකඩ බව නිසා ඇති වෙන ප්‍රශ්න ටිකක් එනවා. ඒ ටිකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තව කෙනෙක් හිතන්න පුළුවන් විවාහ වීමත් ප්‍රශ්න ගොඩක්, තනිකඩ ඉඳීමත් ප්‍රශ්න ගොඩක්. ඒ සමම මහාන වෙනවා. එතකොට මහානකමේ සුව විඳින්නට පුළුවන්. හැබැයි මහානකමට අදාළ ප්‍රශ්න ගොඩනක් එතන දෙනවා. ගිහියෙකුට නැති, පැවිද්දෙකුට ආවේනික වෙච්ච ප්‍රශ්න ටික. ඒ ටික විඳින්නට වෙනවා. මේ සසර ගමනේ අපි යමක් අපේක්ෂා කරනවා නම්, යමක් නඩත්තු කරනවා නම්, යමක් පවත්වනවා නම් ඒකට ආවේනික වූ සංස්කාර දුක්ඛයක් තියෙනවා. විපරිණාම දුක්ඛයක් තියෙනවා. ඒ දුක්ඛය මේ ලෝක ස්වභාවය, ලෝකේ යථාර්ථය, ඒ ධර්ම න්‍යාය නිවැරදිව වටහා නොගන්න තාක්කල් අපි හිතනවා මම පින්කම් කරනකොට, මම ගුණධම් වඩනකොට මට ප්‍රශ්න නැති වෙන්න ඕන, මට කරදර නැති වෙන්න ඕන, මම බොහෝ සුවසේ ඉන්න ඕන. වෙනත් විදියකින් කියනවා නම් ලෝකයම මට ඕන හැටියට පරිවර්තනය වෙන්න ඕන. නෑ පින්නතුනේ, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ අපට අකුසල කර්ම නිසා ඇති වෙන දුක්ඛම් කටළු මගහරවා ගන්නට පුළුවන්. කුසල කර්ම නිසා මතුවෙන සුවය ලං කරන්නට පුළුවන්. අනවබෝධය දුරු කරගන්නා ප්‍රමාණයට අනවබෝධය නිසා ඇති වෙන ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. තෘෂ්ණාව දුරු කරගන්නා ප්‍රමාණයට තෘෂ්ණාව නිසා ඇති වෙන ප්‍රශ්න නැති කරගන්න පුළුවන්. ඒ හැරෙන්නට මේ පංචස්කන්ධේ පවත්තන තාක්කල් ඊතාවේනික වෙච්ච දුක පීඩාව, ඒ වගේම අවිද්‍යාව, තෘෂ්ණාව පවතින තාක්කල් ඒකට ආවේනික දුක්ඛම් කර්ම ටික අපිට සර්ව සම්පූර්ණයෙන් අහෝසි කරන්න බෑ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ නිවන් දකින්න ඕන නෑ. මේ දුක් පීඩා ටික අවම කරගෙන සුවසේ ඉන්නට කියලා. මේ භවය මොහොතකටවත් වර්ණනා නොකරන්නේ ඒ හැම තැනකම සංස්කාරයන්ට ආවේනික වූ දුක්ඛ සමූහයක් පවතින නිසා. එතකොට මේ දහම් න්‍යාය පිළිබඳව නිවැරදි වැටහීමක් නැති වෙනකොට අපි හිතනවා හාමුදුරනේ අපි මෙච්චර පින්කම් කරලා අපට යහපතක් වෙන්නේ නැහැ, අපට සුවයක් වෙන්නේ නැහැ කියලා. ඒ දහමේ ප්‍රශ්නයක්වත් එහෙම නැත්නම් පුහුණුවේ ප්‍රශ්නයක්වත් නෙවෙයි. එතන තියෙන්නේ කුමක්ද? දහම් න්‍යාය හේතුඵල ධර්මතාවය සංස්කාරයන්ගේ ස්වභාවය පිළිබඳ නිවැරදි වැටහීමක් නැතිකම නිසා ඇතිවෙන මානසික අර්බුදයක්. ඒ නිසා Tamanට හිතෙනවා නම් මම මෙච්චර ಗುಣධම් වඩලා මට දුක් පීඩා එන්නේ ඇයි කියලා, මම මෙච්චර හොඳින් ධර්මානුකූලව කටයුතු කරලා ඇයිද මට මේ ප්‍රශ්න එන්නේ කියලා දහම ගැන සැකයක් ඇති වෙනවා නම් මේ පළවෙනි කාරණය ගැන පරිස්සමෙන් විමසා බලන්න. ඇත්තටම මට මේ පැමිණෙන දුක කුමක්ද? ඊළඟට දෙවෙනි කාරණය තමයි පින්නතුනේ, අපි කොච්චර ගුණධම් වැඩුවත්, අපි කොච්චර පින්කම් කළත් ඒකෙන් අවශ්‍ය තරම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ වගේ අපට හිතෙන්නට බලපවත්වන තව හේතුවක් තමයි කුමක්ද? අපට කුසලයෙන් විපාක දෙකක් ලැබෙනවා. මම සිහිපත් කළා දුක් අඩු කිරීම සහ සැප වැඩි කිරීම. අපි හිතමු යම් කෙනෙක් බෝධි පූජාවක් තියන්න කියලා කියනවා. අපල දුරු වෙන්න බෝධි පූජාවක් තියන්න දවස් 7ක්. දැන් දිනපතාම හවසට පන්සල් ඇවිදින් බෝධි පූජාව තියලා යනකොට වාහනයකට හැප්පිලා කකුල කැඩෙනවා. මේ පාරෙන් එහා පැත්තට මෙහා පැත්තට පනින්න ගිහිල්ලා අවස බෝධි පූජාව තියලා යනකොට කකුල කැඩෙනවා. දැන් Tamanට හිතෙන්නේ අනිත් අය කියන්නේ මොකද්ද? ඔන්න බෝධි පූජාවට ගිහිල්ලා කකුල කඩාගන්න. ගෙදර හිටියනම් ඔය ප්‍රශ්නේ නැහැ. එතකොට අපට උනත් හිතෙන්න පුළුවන් ඇත්තටම මේ බෝධි පූජාවට ගිය නිසා නේද මේ ප්‍රශ්නේ ඇති උනේ. නමුත් ඒ කාටවත් පෙනෙන්නේ නැති කාරණේ කුමක්ද? අපේ ජීවිතය විනාශ වෙන්නට බරපතල කර්ම ශක්තියක් තිබුණා. බෝධි පූජාව තිබ්බ නිසා ජීවිතය විනාශ නොවි කකුල විතරක් කැඩිලා බේරුණා.
දැන් මේක ඔප්පු කරන්නේ කොහොමද? දැන් මේක තහවුරු කරන්නේ කොහොමද? තහවුරු කරන්න විදියක් නැහැ. ඒ මොකක් නිසාද? අපිට වෙන්නට තියෙන විපතක් වැළකුණොත් අපි කාටවත් තහවුරු කරන්න බෑ. මෙහෙම විපතක් වෙන්න තිබුණා. මේ කුසලයෙන් තමයි ඒක වැළකුණේ කියන එක ඒත්තු ගන්නන්නට පහසු නැහැ. එයි යම් විපතක් වුණොත් විතරයි එහෙම එකක් වුණා කියලා අපට තේරෙන්නේ. උනාට පස්සේ කවුරු හරි උදව් කළොත් අන්න ඒ තැනත්තා අපට උදව් කළා කියලා පේනවා. හැබැයි වෙන්න තියෙන විපත කල්තියා හඳුනාගෙන ඒක වළක්වන්නට යමෙක් ක්‍රියාත්මක වුණොත් ඒ තැනත්තා අපේ කල්යාණ මිත්‍රයෙක්ය සත්පුරුෂයෙක් කියලා අපිට පේන්නේ. එයි ඔහු කරපු දෙයක් අපිට පේන්නේ නැති නිසා. අපි කරන කුසල් දහම් වලින් 50% විපාකය අපට නොපෙනී යනවා. කුමක් නිසාද? අර අපට පැමිණෙන්නට තියෙන දුක් විපාක, පීඩා, අපහසුතා, අන්තරා, ජීවිත හානි, විපත් වළක්වන කොටස එහෙම දෙයක් වෙන්න තිබිලා වැළකුණාය කියලා තහවුරු කරන්න කවයක් නැහැ. ඉතින් ඔය ජ්‍යොතිෂයේ යම් ප්‍රමාණයකට පිළිගන්න අය ජ්‍යොතිෂඥයෝ කිව්වොත් මෙහෙම මාරකයක් තියෙනවා. ආවල් දවස වෙනකොට ජීවිත හානියක් වෙන්න තියෙනවා. ඒ නිසා බෝධි පූජාව තියන්න කියලා ඔන්න බෝධි පූජාව තියලා වැළකුණොත් අපිට යම් ප්‍රමාණයක හැඟීමක් එනවා. අහවලා කිව්වා මම මැරෙන්න තියනවා කියලා බෝධි පූජාව තිබ්බ නිසා තමයි වැළකුණේ කියන පොඩි අදහසක් එනවා. හැබැයි ඒකත් ජ්‍යොතිෂයේ මත, දහම මත නෙමෙයි. ජ්‍යොතිෂයේ මත. යම් කෙනෙකුට මේ ගැඹුරු කාරණය හරියට වටහා ගන්නට නම් කර්මය, කර්මඵලය, හේතුඵලය පිළිබඳව නැවත නැවත කල්පනා කරලා විචාරපූර්වක අවබෝධයක් ඇති කරගන්නට ඕනේ දීර්ඝ කාලයක්. කොහොමද පින්පව් විපාක දෙන්නේ? ඒ විපාක දෙන ආකාරය බුදු කෙනෙකුට විතරයි සර්ව සම්පූර්ණ විශේෂ වෙන්නේ. රහතන් වහන්සේටවත් ඒ සර්ව සම්පූර්ණ විශේෂ වෙන්නේ නැහැ. එබනම් ප්‍රත්‍යඥ අපට කොහොමත් එය පූර්ණ වශයෙන් ආවරණය කරන්න බෑ. නමුත් අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි උත්සාහ කරන්න ඕන, වෙහෙසෙන්නට ඕන, අත්දැකීම් තුළින් ඒ කාරණේ වටහා ගන්න. එහෙම නැති වුණොත් අපි කරන බොහෝ කුසල් දහම් වල ප්‍රතිඵල අපට නොලැබෙන්නාසේ අපට හැඟෙනවා. ඒ නිසා මම පින්කම් කළාට මට එහි යහපතක් වෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් එහෙම හිතෙන්නට දෙවැනි කාරණය තමයි මේ. අපි හිතමු සැප විපාකයක්. දැන් බෝධි පූජාව තියලා පහවදාට ස්ලිප් ටිකට් එකක් ඇදුනොත්, පහවදාට තමන්ගේ වෙළඳාම සාර්ථක වුණොත්, පහවදාටම විවාහයට සුසු කෙනෙක් හම්බ වුණොත්, විභාගේ සමත් වුණොත්, අන්න එතකොට අපිට යම් හැඟීමක් එනවා බෝධි පූජාවෙන් යහපතක් වුණා කියලා. නමුත් අර විපත වැළකුණයි කියලා, මැරෙන්න තිබ්බ එක කකුල කැඩිලා නැවතුණයි කියලා ලෝකයා කියන්නේ ඔන්න බෝධි පූජාව තියන්න ගිහින් කකුල කැඩනා කියලා අපටත් නිකමට වගේ එහෙම හිතෙන්න පුළුවන්. එදා ගෙදර හිටියා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ නේද? නමුත් අපිට පේන්නේ බෝධි පූජාව තියපු නිසායි කකුල කැඩිලා බේරුනේ, ජීවිත හානි නොවි කියලා. එය වටහා ගන්නට අපට කර්මයේ කර්මඵලය ගැන සියුම්ව දිගු කලක් අත්දැකීම් තුලින් අධ්‍යයනය කරන ලද ගැඹුරු ප්‍රඥාවක් අවශ්‍යයි. එසේ නොවන කෙනෙකුට මේ දහම් න්‍යාය ඕනෑම මොහොතක පටලැවෙන්නට පුළුවන්. ඊළඟට තවත් සමහර කෙනෙකුට එසේ මම කරන පින්කම් වල හොඳ වැඩවල ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියලා හිතෙන්න තවත් කාරණයක් බලපවත්වන්න පුළුවන්. ඒ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිරි දෝපු ගමන් නිදෙන්නේ නැහැ. කුඹුර වපුරපු ගමන් පහවදාට දෑකැත්ත ගෙනින් කපන්න බෑ. දැන් අපි හිතමු අපි ළඟ වීලාහක් තියෙනවා. අනිත් කෙනා ළඟත් වීලාහක් තියෙනවා. අනාගතයේ අත්සන්න ලබන්න බලාපොරොත්තු වෙන අපි ළඟ තියෙන වීලාහ ගෙනihin අපි වපුරනවා. අනිත් මිනිස්සයා ඒක උයාගෙන කනවා. දැන් අපි වැපුරුවාම අපේ වීලාහ ඉවරයි. ආයේ කණ්ඩ ඉතුරු වෙන්නේ නැහැ. ඒතකොට අපිට ඉන්න වෙන්නේ බඩගින්නේ. අර මිනිස්සයා කාලා ඉන්නවා පේනවා අපිට. ඒතකොට අපිට හිතෙන්නේ දැන් අනාගතේ ප්‍රතිඵල ලැබුණා කියලා මම වැපුරුවට මම බඩගින්නේ ඉන්නවා. අර වපුරපු නැති මිනිහා කනවා. එහෙම එකක් අපිට පේනවා. ඊට පස්සේ අපි දැකත් තරන් කියට පහවදාට කපන්න බෑ. ඒකට යම් කලක් ගත වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසල් කරපු සැනින්ම විපාක දෙන්නේ නැහැ. ආර්ය මාර්ගයේ පමණයි අකාලිකෝ කල් නොයවා ඒ මොහොතේම විපාක දෙන්නේ. ආර්ය මාර්ගයේ හේතුඵල ධර්මතා මේ කුසල කර්මඵලය ඒ මොහොතේම විපාක දෙන්නත් පුළුවන්, බොහෝ පසු වෙලා විපාක දෙන්නත් පුළුවන්.
ditta dhamma වේදනීය වශයෙන් ඒ භවයේම මතුවෙන්නත් පුළුවන්. උපපජ්ජ වේදනීය වශයෙන් ඊළඟ භවයේ මතුවෙන්නත් පුළුවන්. අපරාපරේ වේදනීය වශයෙන් නිවන් දකිනාත්ම භාවයේ දක්වා ඉඩ ලැබිච්ච කවර මොහොතක හෝ මතුවෙන්නත් පුළුවන්. ඒ මොහොතේම මතුවෙනවා කියලා නියමයක් නැහැ. ඒක තීරණය වෙන්නේ ඒ කර්මයේ ස්වરૂපයත් එක්කමයි. ඒ නිසා අපට හිතෙනවා අපට හැඟෙනවා අපි මෙච්චර පින්කම් කරනකොට අපි හොඳ වැඩ වෙනකොට අපිට කරදර එනවා අපිට ප්‍රශ්න එනවා. හැබැයි අර පින්කම් නොකරන අය සුවසේ ඉන්නවා. ඒගොල්ලෝ සුවසේ ඉන්නේ කොහොමද? ඒගොල්ලෝ පුරාණයක් භුක්ති විඳිනවා. පෙර කරපු කුසල් යම් ප්‍රමාණයකට භුක්ති විඳිනවා. හැබැයි අපි දැන් අලුතෙන් කුසල් කරනවා. කුසල් කළාට ඒක විපාක දෙන්නට කලක් ගත වෙනවා. සසර කරපු යම් දුක් පීඩා හෝ මේ අවස්ථාවේ ඒ බඳු කුසලයක් නැතිකම නිසා හෝ අපි යම් පීඩාවකට අපහසුකටපත් වෙනවා. ඉතින් මේ ස්වභාවය හරියට වටහා ගන්නට බැරි වෙච්ච ගමන් අපිට හිතෙනවා ඇයි අපි කරන පින්කම් වලින් ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තේ? ඒ නිසා තමන් කරන කුසලය පළදරන්නේ නැහැ කියලා අපට හිතෙනවා නම් යම් මොහොතක මේ කාරණා තුන නැවත නැවත සිතා බලන්න. මොකක්ද කාරණා තුන? පළවෙනි එක තමයි අපි කරන කුසලයෙන් අපට සැප විපාක දුක් විපාක කියලා දෙකක් ලැබෙනවා. එයින් දුක්ඛ විපාකයේ වැළකුණයි කියලා දුක් විපාක වැළකීම සහ සැප ලැබීම කියන කාරණා දෙකක් වෙනවා. එයින් දුක වැළකීම අපට පේන්නේ නැහැ. ඒ වගේම මේ විශ්ව ධර්මතාවයේ අනුව අපි යම් සංස්කාර ධර්මයක් අසුරු කරනවා නම් ඒකට ආවේනික වූ දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. ඒ හැම දුකක්ම අකුසලයෙන් හටගන්න ඒවා නෙවෙයි සංස්කාරයන්ට ආවේනික වූ දුක. අනිත් කාරණේ තමයි අපි කරන කුසල් දහම් වල යහපත් ඵල විපාක අදම ලැබෙනවා කියලා නියමයක් නැහැ. කලක් ගත වෙන්නට පුළුවන්. ඔය කාරණා යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ. ඒ කවර තැනකද මම පටලවාගෙන මේ වැරදි දෘෂ්ටි වැරදි ආකල්පේ මා තුළ මතුවේ. ඊළඟට තව අපි කිව්ව දෙවෙනි කාරණේ තමයි සමහරුන්ට හැඟෙනවා හාමුදුරනේ මේ හොඳ කරන අපටමයි කරදර එන්නේ නරක කරන මිනිස්සුන්ට හරියනවා. යහපත සිද්ධ වෙනවා. එහෙම හිතනවා. එහෙම හිතන්නේ මොකක් නිසාද? එහෙම හිතෙන්නත් කාරණා කිහිපයක් බලපවත්වනවා. මොකක්ද? ප්‍රධාන කාරණේ තමයි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ උඩුගම් බලා පිහිනීමක් කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. මේ ලෝකෙ ඔක්කොම ගලාගෙන යන්නේ පහළට. අපිත් ඒ ගඟේ පහළට ගසාගෙන යන තාක්කල් ජල කඳ අපට උදව් කරනවා පහළට යන්න. අර ප්‍රවාහයත් එක්කලා අපිට 아무තේ පීනන්න දෙයක් නැහැ. 아무තේ දඟලන්න දෙයක් නැහැ. අපිට නිකන් හුස්ම හිර වෙන්නේ නැතුව ඉඳ විතරයි ඕනේ. ඊටු ටික ජල කඳ විසින්ම කරනවා. කොහොමද කරන්නේ? අපිව අරගෙන යනවා. කොහාටද? පහළට. හැබැයි මෙහෙම ගිහිල්ලා යම් දිනක අපි ඇද වැටෙන්නේ ප්‍රපාතයටයි කියන එක දැනුණට පස්සේ ඇති වෙන තැටිගැන්ම නිසා අපි අනිත් පැත්තට හැරෙනවා උඩුගම් බලා පීනන්න. පීනන්න පටන් ගත්ත තැනම පළමු වෙනුවම අපට විරුද්ධ වෙන්නේ කවුද? කවුද විරුද්ධ වෙන්නේ? මෙතෙක් අපට උපකාර කළ ජලකඳ. මෙතෙක් අපට උපකාර කරපු ජලකඳ තමයි ප්‍රතිවිරෝධාකාරයෙන් අපට මුණ ගැහෙන්නේ. ඒ තමයි අපට පළමු අභියෝගය වෙන්නේ. ඇයි මේ? එතකොට අපිට හිතෙනවා මෙච්චරලා මේ ජලකඳ මට උදව් කළා දැන් විරුද්ධ වෙනවා. නෑ පින්නතුනේ ජලකඳ මෙතෙක් උදව් කළෙත් නෑ දැන් විරුද්ධ වෙන්නෙත් නෑ. ජලකඳ මුලින් ගලුවෙත් පහළට දැන් ගලන්නෙත් පහළට. අපිත් ඒ ප්‍රවාහයත් එක්ක යන තාක්කල් අපට ප්‍රවාහයෙන් සහයක් ලැබෙනවා වගේ දැනෙනවා. ප්‍රවාහය අභිබවා යනකොට ප්‍රතිවිරෝධාකාරයෙන් බාධකයක්සේ අපට දැනෙනවා. ඒ දැනෙන බාධකේ ජය ගන්නට මැඩපවත්වන්නට අභිභවනය කරන්නට අපි තුල ධෛර්යය ශක්තිය අධිෂ්ඨානය මතු කරගත්තේ නැතිනම් කිසිම දවසක අපට ධර්මානුධර්ම ප්‍රතිපදාවේ වැඩි දුර යන්නට බැහැ. එතකොට අපිට හිතෙනවා මේ මෙච්චර හොඳ වැඩ කරන අපට හරියන්නේ නැහැ. අර කසිපු පෙරන කුඩු විකුණන මත්පැන් බොන ඒ වගේම විවිධ නොකටයුතු වෙළඳාම් ඒ මිනිස්සු දියුණු වෙනවා. දියුණු වෙනවා කියලා පෙනෙනකොට අපි මොකද කරන්නේ? අපි කරන ධාර්මික ව්‍යාපාරේ නවත්තලා අපිත් පටන් ගන්නවා අර වැඩේ. එතකොට අපට හොඳක් වෙනවා වගේ පෙනෙනවා. හැබැයි අමතක කරන්න එපා මේ ගහගෙන යන්නේ කොහාටද? ප්‍රපාතයටයි. මේ පහළටයි යන්නේ. ඒ පහළට යනවායි කියන බව තේරිලා වැටහිලා අපි නැගිටින්නට ඕනේ අනිත් පැත්තට යන්න ඕනේ කියලා හිතපු ගමන්ම
මෙතෙක් සහාය වෙච්ච සමස්ත ප්‍රවාහයම අපට විරෝධාකාරයෙන් මතුවෙනවා. එය ලෝකේ වරදක් නෙමෙයි, එය කාගේවත් දෝෂයක් නෙමෙයි, එය සබා දහමයි කියන බව අපි වටහා ගන්න. ගුණධම් වඩන්න යනකොට, හොඳ වැඩ කරන්න යනකොට බාධක එනවයි කියන එක විශ්ව ධර්මතාවයක්. ඇයි ඒක විශ්ව ධර්මතාවයක් වෙන්නේ? මෙය විමුක්තිය සඳහා සැකසුණු ලෝකයක් නෙමෙයි, පැවැත්ම සඳහා සැකසුණු ලෝකයක්. ඒ පැවැත්ම සඳහා සැකසුණු ලෝකයේ තුල අපි නැවැත්ම වෙත ගමන් කරනකොට අර පැවැත්මේ ප්‍රවාහය තුල තියෙන පවතින සියලු සබාධම් රීතීන් අපට හමු වෙන්නේ ප්‍රතිවිරෝධකාරයි. ඒ ලෝකේ අපරාධයක් හෝ, ලෝකේ වරදක් හෝ, ඒක මායාවේ ප්‍රශ්නයක් හෝ, විනිදගේ හෝ සැනියාගේ ප්‍රශ්නයක් හෝ, අල්ලපු ගෙදර මිනිස්සු හුණියම් කරලා හෝ හොඩි වින කරලා හෝ ඒ අනුන් පිට පටවන්නට කලින් අපි විමසා බලන්නට ඕනේ කුමක්ද මේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට හිතෙනවා නම් අපි මෙච්චර හොඳ වැඩ කරන්න ගියාම අපටමයි ප්‍රශ්න එන්නේ, අපටමයි බාධක එන්නේ. එහෙම කරන්නේ නැති අනිත් මිනිස්සුන්ට යස අගේට හරියනවනේ කියලා හිතෙනවා නම් මේ කාරණේ ගැන සිතා බලන්න. සමහරු කියනවා හාමුදුරනේ බුදුපහන තියන්න පටන් ගත්ත දවසේ ඉඳලා කරදර. ගෙදර පිරිත් කියන්න පටන් ගත්ත දවසේ ඉඳලා කරදර. ඒක නවත්වපුවම ප්‍රශ්න නැහැ. ගෙදර පින්කමක් කළාම ප්‍රශ්න. පින්කම් නොකර ඉන්නකම් ප්‍රශ්නයක් නැහැ. එක දවසක් දැන් මේ පොය 12ටම සිල් ගන්න ඕනේ කියලා අදිස්ථාන කරගෙන එක පොයක් සිල් ගන්න ගිය ගමන් ප්‍රශ්න. සිල් ගැනීම නවත්වපුවම ප්‍රශ්න නැහැ. එහෙම හිතලා අපි ප්‍රශ්න අඩු කරගන්න කියලා කරන ප්‍රතිපදාව නවත්තනවා නම් ඒ පුද්ගලයාට කවමදාකවත් ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ ඉදිරියට යන්නට ශක්තියක් ලැබෙන්නේ නැහැ. ඇයිද ශක්තිය ලැබෙන්නේ නැත්තේ? ඒ පළමු ප්‍රහාරයෙන්ම, පළමු ප්‍රතිවිරෝධතාවයෙන්ම තමන් අධෛර්යයටපත් වෙනවා නම් ඒ තනත්තා කිසිදා උඩුගම් බලා යන්නේ නැහැ. ඒ යටිගම් බලා යන ප්‍රවාහයත් සමගම ආපසු ගසාගෙන යනවා. එනිසා හොඳ දේ කරනකොට, යහපත් දේ කරනකොට, කුසල් දහම් කරනකොට බාධක පැමිණීම ස්වභාවික ධර්ම න්‍යායක් කියන බව හරියට වටහා ගත්තොත් තමයි අභියෝග මැඩගෙන ඉදිරියට යන්නට අපට පුළුවන් වෙන්නේ. ඊළඟට හොඳ වැඩ කරන අපටමයි කරදර එන්නේ, අනිත් අයට හරියනවා කියලා හිතෙන්නට තවත් හේතුවක් තියෙනවා. ඒ මොකක්ද? පින්තුනේ අපි හැම කෙනෙක් සතුවම සාංශාරිකව පුරුදු පුහුණු කරගත්තු වාසනා ගුණ තියෙනවා. වාසනා ගුණය කියන්නේ මොකද්ද? අද අපි ගොඩක් දෙනා වාසනා ගුණය කියන්නේ ලැබීමට. බුදුදහමේ වාසනා ගුණය කියන්නේ ලැබීමට නෙමෙයි, හොඳ හෝ නරක හෝ ඇත්තහිය. දැන් බුදුරජාණන් වහන්සේ සවාසනා සකල ක්ලේශයන් ප්‍රහීන කළා කියන්නේ මොකද්ද? උන්වහන්සේ කෙලෙස් සමග වාසනා ගුණයක් ප්‍රහීන කළා. ඒ ලැබීමේ භාග්‍ය නැති කරගත්තා කියන එක නෙවෙයි. වාසනා ගුණය ප්‍රහාණය කළා කියන්නේ බුදුහාමුදුරුවෝ හොඳ හෝ නරක හෝ ඇබ්බැහි මත වැඩ කරන කෙනෙක් නෙවෙයි. රහතන් වහන්සේට නරක ඇබ්බැහි නෑ. හැබැයි හොඳ ඇබ්බැහි තියෙන්න පුළුවන්. සමහර වෙලාවට පුංචි පුංචි දුර්වල ඇබ්බැහි තියෙන්න පුළුවන්. අර පිළිදෙ වච්චහාමුදුරුවෝ වසලයා කියලා හැමෝටම කතා කරන්නේ. අර වඳුරු කුලේ ඉපදිච්ච හාමුදුරුවෝ සිවුර කැටි කරගෙන වක්කඩෙත් පැන්නේ. රහතන් වහන්සේලා හැම මොහොතකම සිහියෙන් ඉන්නවා කියලා නියමයක් නැහැ. උන්වහන්සේලා කෙලෙස් නැසලා ඉන්න නිසා කෙලෙස් පරිත වෙන පාප ධර්ම අසත් ධර්ම මතුවෙන්නේ නැහැ. හැබැයි සාංශාරිකව මතු කරගෙන තියෙන යම් යම් හුරු පුරුදු ඇබ්බැහි මතුවෙන්නට පුළුවන්. ඒක අන් අයට වරදක්සේ පෙනෙන්නට පුළුවන්, දැනෙන්නට පුළුවන්. නමුත් උන්වහන්සේට එලි හානියක් නැහැ. කෙලෙස් සහිත සිතින් නොකරන නිසා. ඒ බඳු සුළු සුළු ඇබ්බැහි තියෙන්න පුළුවන්. ඒ වගේම කුසලමය ඇබ්බැහි තියෙන්න පුළුවන්. දැන් මුගලන් හාමුදුරුවෝ ඉර්ධිමතුන් අතර අග්‍රයි. උන්වහන්සේ රහත් වෙලත් මොකද කළේ? ලෝකේ කෙලවර හොයන්න ගියා. ඇයි මේ? ඇබ්බැහි. සරියුත් හාමුදුරුවෝ රහත් වෙලත් හැම මොහොතකම කායගත සතියත් එක්කයි පවතින්නේ. ඒ මොකද්ද? සාංශාරික ඇබ්බැහිය. සාංශාරික ඇබ්බැහිය. එතකොට අනුරුද්ධ හාමුදුරුවෝ රහත් වෙලා දිවස පිළිබඳවයි උනන්දු වෙන්නේ. ඒ කොහොමද? සාංශාරික ඇබ්බැහිය. බුදුරජාණන් වහන්සේට බුදු වුණාට පස්සේ උන්වහන්සේ කෙලෙස් විතරයි නෙවෙයි නසන්නේ, සාංශාරික හොඳ හෝ නරක හෝ සියලු ඇබ්බැහි අවශ්‍ය කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ ක්‍රියාත්මක කරන්නේ කුමක් මතද? හැම විටම සිහියෙන් සහ නුවණින්
ඒ මොහොතේ මතුවෙන හේතුඵල ධර්මතාවයට අනුව කල යුත්තේ අභිනවයෙන් සිතලා අභිනවයෙන් තීරණය කරලා අලුතින්ම සැලසුම් කරලා කරනවා මිසක් අතීතයේ කල විදිහට එකම තීරණයක්වත් ගන්න බුදු කෙනෙක්. එනිසායි බුදුරජාණන් වහන්සේ වාසනා ගුණ නැසුවයි කියලා කියන්නේ. එතකොට අපි සතුව දැන් රහතන් වහන්සේටත් වාසනා ගුණ තියෙනවා නම් ප්‍රත්‍යඥ අපි සතුව දෙපැත්තෙහිම වාසනා ගුණ තියෙනවා. ඒ කියන්නේ කුසලමය වාසනා ගුණක් තියෙනවා, අකුසලමය වාසනා ගුණක් තියෙනවා. අපට කුසලමය වාසනා ගුණ තියෙනවා නම් කුසල් කරනකොට ඒ වාසනා ගුණය අපට උපකාර වෙනවා. දැන් ඔය අපි කියන්නේ අයියෝ මේ මිනිස්යාට පින්කම කරගන්න වාසනාවක් නැහැ. ඒ මොකක්ද ඒ කියන්නේ? ඇත්තටම පින්කමක් කරන්න වාසනාවක් තියෙන්න ඕන. වාසනාව කියන්නේ සසර හුරුව. ඒ හුරුව තියෙනකොට තමයි ඒකට ඇදිලා එන්නේ. දැන් ගයාන් මන්නිආරච්චි මහත්මයා අද අපි පැමිණියට පස්සේ කිව්වා ආමුදුනේ මට පුදුම හිතුණා රැවුල කොණ්ඩ කපා ගන්න සැලුන් එකට ගියාට පස්සේ එහි කටයුතු කරමින් හිටපු තරුණ මහත්මයෙකුට ගයාන් මහත්මයා කිව්වලු අද පුෂ්පාරාම විහාරස්ථානයේ බණ තියනවා හවස 3ටයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට නම් එන්න විදිහක් නැහැනේ. දැන් මේ සැලුන් එකේ ඒ වෙලාවටනේ ගොඩක් සෙනග එන්නේ. ඒ නිසා ඔයාට නම් එන්න විදිහක් නැහැ නේද කියලා කිව්වා. එතකොට ඒ තරුණ මහත්මයා එකවරම කිව්වලු එහෙම නැවිත් කොහොමද? බණක් කියනකොට අපි එන්න එපාය. තරුණයෙක් කියලා බණ ටිකක් අහන්න නැතුව ඉන්නවා නම් මොකටද ජීවිතේ ඇති වටිනාකම? ඒ නිසා සැලුන් එක නෙමෙයි සෙනග කොච්චර ආවත් අනිවාර්යෙන් මම මේ වෙලාවට කඩේ වහලා එනවා. ඒක ඇයි මේ? ඒකට හැමෝටම එහෙම හිතනවද? හැමෝම ව්‍යාපාර කරන අයට හිතනවද මේ මෙච්චර ධර්මදේශනාවක් අද කරනවා අද මේ 365 දවසේම හම්බ කරනවා මේ අද දවසේ මම යන්න ඕනේ මේ බණ ටික අහන්න. නෑ හැමෝටම එහෙම හිතෙන්නේ නෑ. හැමෝටම Tamanට ලැබෙන ලාභේ නවත්තලා ධර්මයේ පිළිබඳ උනන්දු වෙන්න හිතෙන්නේ නෑ. ඒ හිතන්නේ කුමක් නිසාද? ඒක තමයි වාසනා ගුණය. සාංශාරිකව හුරුව තියනවා, ඇබ්බැහිය තියනවා, රුචිකත්වය තියනවා, කල පුරුද්ද තියනවා. ඒ පුරුද්ද ඒ වගේ කාරණයක් පිළිබඳව අහනකොට ඇහෙනකොටම අර කැමැත්ත මතුවලා එනවා. අර රුචිකත්වය මතුවලා එනවා. ඒ ඇබ්බැහිය මතුවලා එනවා. ඒ කුසලයට. ඒ වගේම තමයි වෙනතුනේ අපි නැවත නැවත සසර ගමනේ කුසල් දහම් සිද්ධ කළාම ඇබ්බැහිය මතුවෙනවා වගේම අර කරන ලද කුසල කර්මයේ විපාකය අපට උදව් වෙනවා අර කුසලය වඩා සාර්ථකව කරගන්න. දැන් ඔය සමහරු කියන්නේ ආමුදුරනේ මේ පින්කම කරන්න තීරණය කරනකොට අපේ සතයක්වත් තිබුණේ නැහැ. හැබැයි පින්කම කරන්න තීරණය කළා විතරයි මටම හිතා ගන්න බෑ ඒක කොහොම සාර්ථක වුණාද කියලා. සල්ලිත් හම්බ වුණා, උදව්වටත් අය ලැබුණා, කාලගුණයත් හොඳ වුණා, හැමෝගෙම සහයෝගය ලැබුණා. හිතන්න බැරි තරම් සාර්ථකව පින්කම කළා. ඒ කොහොමද? එහෙම වෙන්නේ සාංශාරික වාසනා ගුණයෙන් යොමු වීම ඇති වෙනවා. ඒ නැවත නැවත සසරේ ඒ කුසලය වැඩි වාර ගණක් සිද්ධ කරනකොට ඒ කුසලය යලිත් සිද්ධ කරන අවස්ථාවේ මුලින් කරපු කුසලය මේ කුසලයට සහාය පිණිස ක්‍රියාත්මක වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන හරියටම ඥාතිය අපි හමුවට එන්නා වගේ අවශ්‍යම මොහොතේ ඉදිරිපත් වෙලා යහපත සලස්වනවා. දැන් අපි හිතමු ගයාන් මහත්මයා කල්පනා කළා බණ්ඩාරවෙල ප්‍රදේශයේ හාමුදුරනේ ධර්ම දේශනාවක් කරන්න ඕන. එතකොට ඒ මහත්මයා ඇවිදින් මේ ප්‍රදේශයේ මේ සම්බන්ධව කතා බහ කරනකොට අහම්බෙන් මුණ ගැහෙනවා ඉසුරු මහත්මයා. ඒ මහත්මයාත් ඒකට රුචිකත්වයෙන් එකතු වෙනවා. නායක හාමුදුරන්ට කියපම උන්වහන්සේත් ඒකට කැමැත්ත දෙනවා. ඊට පස්සේ අනිත් අයට කිව්වහම මේ සංවිධාන ගණනාවක් පුද්ගලයෝ ගණනාවක් ඒකට සහාය වෙනවා. ඊට පස්සේ දැන් අද දවසේ දේශගුණයත් ඒකට හොඳ වෙනවා. මේ සියල්ල කාරණා සම්පූර්ණ වෙලා අපි අපේක්ෂා කළාටත් වැඩිය හොඳට ඒ කාර්යය කරගන්න පුළුවන් වෙන්නේ කුමක් නිසාද? පුද්ගලයින්ගේ ආශ්චර්ය මත විතරක් නෙමෙයි, ඒ බඳු කුසල් සසරේ කරලා මුලින් කරපු කුසලයේ දෙවනිය කුසලයේ කරනකොට සහාය වෙනවා. ඒ දෙකම තුන්වෙනි කුසලයට සහාය වෙනවා. ඒ තුනම හතරවෙනි කුසලයට සහාය වෙනවා. මෙසේ නැවත නැවත කුසල් කරනකොට ඒ තනත්තා පිනෙන් පිරී යනවා. ඒ තනත්තා අත ගහන හැම සත්කාරයම සඵල වෙනවා. එතකොට ඒ බඳු කුසලයක් කරනකොට ඒකට සිත් පහළ වෙනවා, යොමු වෙනවා වාසනා ගුණය නිසා. ඒ වගේම අත ගහන හැම කුසලයේම බාධක දුරු වෙලා සාර්ථක වෙනවා අර සාංශාරික පුරුව නිසා. හැබැයි අමතක කරන්න එපා
ඔය ප්‍රශ්නෙම තියෙනවා, ඔය කාරණේම සිද්ධ වෙනවා අකුසලයට. ඒ කියන්නේ යම් කෙනෙක් එකම අකුසලයේ දෙවනි වතාව සිද්ධ කරනකොට වාසනා ගුණයක් උදව් වෙනවා, මුලින් කරපු අකුසල කර්මයක් උදව් වෙනවා දෙවනි අකුසලයේ කරන්නේ. ඊළඟට කරනකොට මුල් අවස්ථා දෙකම උදව් වෙනවා තුන්වෙනි අවස්ථාව. ඊළඟට කරනකොට මුල් අවස්ථා තුනම උදව් වෙනවා ඊළඟට. මෙහෙම එකම අකුසල කර්මය නැවත නැවත සිද්ධ කරනකොට කොතනක හරි ඒ જાති අපරාධයක් කරනවා කියලා ආරංචි වෙච්ච ගමන් Tamanටත් යන්න හිතෙනවා. යන්න හිතනවා විතරක් නෙමෙයි, ඒ අපරාධයට අත ගහනකොටම ධනය, බලය, නිලය, කීර්ති, ප්‍රසාද, පිරිවර සියල්ලක් සම්පාදනය වෙනවා ඒ අපරාධය කරා. එයි වාසනා ගුණය සහ කර්ම ශක්තිය. දැන් අපිට සාමාන්‍යයෙන් බැලූ බැල්මට හිතෙන්නේ කුසලයෙන් තමයි සම්පත් ලැබෙන්නේ කියලානේ. නැහැ. ඒක නෙවෙයි සත්‍ය. කුසලයෙන් නෙවෙයි සම්පත් ලැබෙන්නේ, කර්මයෙන් සම්පත් ලැබෙන්නේ. කුසලයෙන් පමණක් නෙවෙයි. කර්මය කිව්වහම කුසල අකුසල දෙකම. කුසලයෙන්ුත් සම්පත් ලැබෙනවා, අකුසලයෙන්ුත් සම්පත් ලැබෙනවා. කුසලයෙන් සම්පත් ලැබෙන්නේ කුසල් බහුලව කරලා වාසනා ගුණය ඇති කෙනාට, අකුසලයෙන් සම්පත් ලැබෙන්නේ අකුසල් කරලා වාසනා ගුණය ඇති කෙනාට. ඒ තැනත්තා අකුසල කර්මය සිද්ධ කරන්න අත ගහපු ගමන් ඒකට අවශ්‍ය මුදල් ලැබෙනවා. ඒකට අවශ්‍ය පිරිවර ලැබෙනවා. ඒකට අවශ්‍ය දේශගුණික සහාය ලැබෙනවා. ඒකට අවශ්‍ය නීති සහාය ලැබෙනවා. ඒකට අවශ්‍ය දේශපාලන සහාය ලැබෙනවා. එතකොට අපට හිතෙනවා අපි මොකක් හරි පුංචි අපරාධයක් අපි අතින් සිද්ධ වුණොත් තමයි පොලිසියයි, උසාවියයි, නාටුයි ඔක්කොම දේශපාලනයි ඔක්කොම හරස්. දැන් මේ ලොකු මිනිස්සු පව් කරනකොට, අපරාධ කරනකොට නීතියෙන් ප්‍රශ්නෙකුත් නැහැ, උසාවියක් මග හරිනවා, දේශපාලනඥයොත් සහාය දෙනවා, තනතුරිනුත් උසස් වෙනවා, කීර්තියක් වැඩෙනවා. එතකොට දැන් මේ අපට විතරද මේ ප්‍රශ්න තියෙන්නේ? අඹ ගෙඩියක් ඇදුවාම, කොස් ගෙඩියක් ඇදුවාම, පොල් ගෙඩියක් ඇදුවාම ඒ මිනිස්සු උසාවි දානවා. මේ මහදවල් බැංකුමක් කොල්ල කාලා අපරාධ කරනවා ඒ මිනිස්සු නිදැල්ලේ ඉන්නවා. ඇයි මේ? එතකොට මේ හොඳින් ඉන්න මිනිස්සුන්ට මේ නීතියක් හරස් වෙන්නේ නෑ පින්නතුනේ. එතරම් බලවත් අපරාධයක් කරන්න ඒ අයට සහාය ලැබෙන්නේ කොහොමද? එතරම්ම සසරේ ඒ જાති අපරාධ කරලා. දැන් උදාහරණයක් හැටියට අරන් බලන්න, දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට ගලක් පෙරලනවා. ඔය ගල පෙරළුවේ සාමාන්‍ය පුද්ගලයෙක් නම් ඔක පෙරලන්න හම්බ වෙන්නේ නැහැ. එක්කෝ දෙවියෝ වළක්වනවා, එක්කෝ සක්‍රයා වළක්වනවා, එහෙම නැත්නම් රජ්ජුරුව වළක්වනවා, එහෙම නැත්නම් මිනිස්සු වළක්වනවා, නැත්නම් හාමුදුරුවෝ වළක්වනවා, එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ එතනට නොඇද ඉන්නවා ඒ අපරාධය වළක්වන්න. හැබැයි දේවදත්ත හාමුදුරුවෝ ඒ ගල පෙරලනකොට දෙවියන්ට වළක්වන්න බෑ, සක්‍ර දෙවියන්ට වළක්වන්න බෑ, රජුට වළක්වන්න බෑ, මහජනයාට වළක්වන්න බෑ, හාමුදුරුවන්ට වළක්වන්න බෑ. බුදුහාමුදුරුවෝ තුන්කල් දක්නා නුවණින් මේ මිනිස්යන් එක පෙරලනවා, ආනන්තර පාප කර්මය කරගන්නවා කියලා දැක්කත් බුදුහාමුදුරුවන්ට එතනට නොඇද ඉන්නට බෑ. ඇයි? අති දීර්ඝ කාලයක් සසරේ බෝසත් චරිතයත් එක්ක හැප්පිලා පන්නරය හදාගත්තා, වාසනා ගුණය හදාගත්තා, කර්ම ශක්තිය හදාගත්තා. ඒ මහා අපරාධය කරා. ඒ විදිහට වාසනා ගුණයෙන් සහ අකුසල කර්ම බලයෙන් සන්නද්ධ වෙච්ච කෙනෙක් යලිත් ඒ අපරාධය කරන්න අත ගැහුවන් පස්සේ ලෝකයේ කිසිවෙකුට ඒක වළක්වන්නට බෑ. ඇයි වළක්වන්න බැරි? ඔහු විසින් මේකට හයිය හදාගෙන තියෙනවා. ඒ අපරාධය කරන්නේ. එතකොට ඔහුට ධනෙ ලැබෙනවා, බලය ලැබෙනවා, පිරිවර ලැබෙනවා. දැන් අවුරුදු 30ක යුද්ධයක් තිබුණානේ. ඒ යුද්ධයට මූලික වෙච්ච අය මිනි මරන්න පටන් ගත්තට පස්සේ ඒගොල්ලෝ ලෝක ප්‍රකට වුණා. ලෝකේ පුරාම ඒ අය වෙනුවෙන් ධනෙ එකතු කළා. එයි මේ සසර ගමනේ ඒ වගේ අපරාධ කරගෙන ඇවිල්ලා වාසනා ගුණය සහ කර්ම ශක්තිය. එතකොට දැන් මේ સિદ્ધාන්තය අපට හරියට මේ කොමක්ද මේ සිද්ධ වෙන්නේ? හේතුඵල ධර්මතා. අමුත්තක් නෙමෙයි. හේතුඵල ධර්මතාවය. හේතුඵල ධර්මතාවයේ මේ හොඳට එක විදිහකට නරකට එක විදිහකට දෙවිදිහක් නැහැ. නරකටත් හේතුඵලම තමයි, හොඳටත් හේතුඵලම තමයි. නමුත් අපි හිතනවා අපි ධර්මය අසුරු කරනකොට, අපි ගුණ ධර්ම වඩනකොට හොඳට විතරක් ඒ හේතුඵල ක්‍රියාත්මක වෙන්න ඕන, නරකට ඒවා වළකින්න ඕන. නෑ, එහෙම સિદ્ધාන්තයක් ලෝකේ නෑ. එහෙම સિદ્ધාන්තයක් නෑ. නරක වපුරනවා නම් නරක තමයි බහුල වෙන්නේ, හොඳ වපුරනවා නම් හොඳ තමයි බහුල වෙන්නේ.
නරක පුහුණු කරනවා නම් නරකටයි වාසනා ගුණය ඇති වෙන්නේ. හොඳ පුහුණු කරනවා නම් හොඳටයි වාසනා ගුණය ඇති වෙන්නේ. ඒ නිසා කිසිදාක රැවටෙන්නට එපා. අර මිනිස්සු මෙච්චර අපරාධ කරලා මෙච්චර පව්කම් කරලා ඒ මිනිස්සුන්ට හරියනවනේ, ඒ මිනිස්සුන්ට ධනෙ ලැබෙනවනේ, බලය ලැබෙනවනේ, පිරිවර ලැබෙනවනේ. අපි පුංචි වැරද්දක් කළාම තමයි සියල්ල අපට එරෙහි වෙන්නේ කියලා කනගාටු වෙන්න එපා. අපි වරදක් කරලා අහු වෙනවා නම් ඒක ගැන සතුටු වෙන්නට ඕන. ඇයි වැරද්දක් කරලා අහු වෙනවා නම් සතුටු වෙන්න නැත්තේ? කාරණා දෙකක් නිසා. එකක් තමයි අපි වැරද්දක් කරලා අහු වෙනවා කියන එකේ තේරුම ඒ වරද පිළිබඳ වාසනා ගුණය අපට නැහැ. ඒ જાතිය පව්කම් කරලා හදාගත්තු හයියක් අපට නැහැ. ඒ හයිය තිබුණා නම් අපි කරන වැරද්ද සත්දෙවිඳුන්ටවත් වළක්වන්න බෑ. එහෙනම් අපි වැරද්දක් කළාම පොලිසියට අහු වෙනවා කියන්නේ, උසාවි යන්න වෙනවා කියන්නේ, පවුලේ අයගෙන් නිග්‍රහ විඳින්න වෙනවා කියන්නේ, සමාජයෙන් චෝදනා ලබන්න වෙනවා කියලා කියන්නේ, අපකීර්තියට ලැජ්ජාවටපත් වෙන්න වෙනවා කියන එකේ තේරුම ඒ જાතිය පව්කම් කිරීමේ වාසනා ගුණයක් සහ කර්ම ශක්තියක් අපි සතුව නැහැ කියන එක. ඒ ගැන අනේක වාරයක් සතුටු වෙන්නට ඕන. ඒ බඳු හයියක් අපි තුල නැති එක. දෙවෙනි කාරණය තමයි ඒ ගැන අපි සතුටු වෙන්න ඕන. කුමක් නිසාද? අර අපරාධය කරනකොට ධනය, බලය, නිලතල, කීර්ති, ප්‍රසාද, පරිවාර ලැබෙන මිනිසයා කිසිදාක අපරාධයෙන් වළකින්නේ නැහැ. අර දේවදත්ත හාමුදුරුවෝ වගේ කරගෙන ඇවිල්ලා අවසානයේ කල්ප කාලාන්තරයකට ගොඩ එන්නම බැරි විදිහටයි ප්‍රපාතයට වැටෙන්නේ. හැබැයි අපි කරන වරද අහු වෙනවා කියලා කියන්නේ, අපි ලැජ්ජාවට අපහසුවටපත් වෙනවා කියලා කියන්නේ, අපි නැවත ඒ වැරද්ද කරන්නට බය වෙනවා, ලැජ්ජ වෙනවා. ඒන් අපි වරදින් දුරස් වෙනවා, වරදින් වළකිනවා. ඒක අපට මහා භාග්‍යයක්, මහා යහපතක්. අපේ අභිවෘද්ධිය පිටස හේතු වෙන කාරණා. ඒ නිසා වැරදි කරනකොට, අපරාධ කරනකොට, පව්කම් කරනකොට සහාය ලැබෙනවා නම් ඇතැම්මයි සතුටු වෙනවා. අපි කළා නියමිතමයි, කාටවත් හොයන්න බෑ. අපි කරපු හොරකම, අපි කරපු අපරාධය අය කිසිදාක හෙළි වෙන්නේ නැහැ. එහෙම හිතලා ඒගොල්ලෝ සතුටු වෙනවා මහා කෙරුම්කාරකමක් වගේ. නමුත් අඥාණයට වැටහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරන කලට පව් මිහිරිය මිසේ. හැබැයි විදින කලට ඒ දුක අතිශයින් දැඩි වෙනවයි කියලා ඒ අයට දැනෙන්නේ නැහැ. ඒක ශක්තියක්, ඒක බලපුලුවන්කාරකම, ඒක හැකියාවක්, ඒක තමන්ගේ විශේෂ දක්ෂතාවය, ඒක තමන්ගේ ඥානය. එහෙම තමයි ඒගොල්ලන්ට හැඟෙන්නේ. කිසිදාක එසේ නොසිතිය යුතුයි. එහෙම හිතන්නේම මොකක් නිසාද? ධර්ම න්‍යාය පටලවා ගැනීම. ඉතින් යන්තමින් හරි ගුණධම් වඩ아가න යන අපටත් ඒ දිහා බලනකොට සැකසංකා මතුවෙන්න පුළුවන්. මෙච්චර මෙහෙම කරලත් ඒ මිනිස්සුන්ට හානියක් නැත්තේ මොකක් නිසාද? අපි මෙහෙම කරනකොට අපිට මේ ප්‍රශ්නේ එන්නේ ඇයිද කියලා අපට හිතෙනවා නම් හාමුදුරනේ හොඳ වැඩ කරන අපටමයි ප්‍රශ්නේ එන්නේ. ගුණධම් වඩන අපටමයි මේ ගැටලු තියෙන්නේ. අර අපරාධ කරන, පව්කම් කරන අයට මොකුත් ප්‍රශ්නයක් නැහැ කියලා හිතෙනවා නම් ඒ යථාර්ථය නෙවෙයි පින්නතුනේ. ඒ පටලැවිල්ල ඇති වෙන්නේ හේතුඵල ධර්ම න්‍යායයේ ස්වභාවය හඳුනා ගන්නට බැරි කම. එනිසා මේ කාරණය ගැන ගැඹුරින් සිතා බලන්න. ඊළඟට තව සමහර විට මෙහෙමත් වෙන්න පුළුවන්. අකුසලයේ නිසා සම්පත් ලැබෙනවා නෙමෙයි, ඇත්තටම කුසලයෙන්මයි සම්පත් ලැබිලා තියෙන්නේ. නමුත් ලැබිච්ච සම්පත්තිය අඥානකම නිසා අකුසලයට යොදවනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් මේ ලෝකේ බලවත්යි කියන රටවල් වලට ධනය තියෙනවා, බලය තියෙනවා, හැකියාව තියෙනවා, ධන සම්පත් තියෙනවා. ඒගොල්ලෝ හිතූ හැටියට අපරාධ කරනවා. ලෝකේ අනිත් රටවල් කාකොටා වට්ටනවා, යුද කලකෝලහල ඇති කරනවා, මිනිස්සුන්ව ඝාතනය කරනවා. හැබැයි ඒගොල්ලෝ නැකෙනවා. එහෙම කරන්නට සමහර විට ඒවට මුල් වෙනවා සසරේ කරපු අකුසල කර්ම බලයෙන් සම්පත් ලබා දෙන්නට එක් හේතුවක් සැලසෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කුසල බලයෙන් සම්පත ලැබිලා අඥානකම නිසා අයහපතට යොදා ගන්නවා වෙන්නත් පුළුවන්. ওই දෙකම වෙන්න පුළුවන්. ওই දෙකෙන් කොයිකද කියලා අපි තේරුම් ගන්නේ කොහොමද? තේරුම් ගන්නත් ක්‍රමයක් තියෙනවා. ප්‍රත්‍යක්ෂා කරලා බලන්නට ඕන මට මේ සම්පත් බහුලව ලැබෙන්නට ගත්තේ අපරාධ කරන්න පටන් ගත්තට පස්සේද ඊට කලින්ද? අපරාධ කරන්න කලින්ම සම්පත් තිබිලා පසු අපරාධයට යොමු වුණා නම්
ඒ සම්පත ලැබිලා තියෙන්නේ කුසල බලයෙන් අඥානකම නිසායි අයහපත නැඹුරු. අර මහදන සිටු පුත්‍රයා වගේ. මහදන සිටු පුත්‍රයාට සම්පත් ලැබුණේ අකුසලයෙන් නෙමෙයි. කුසල බලයෙන් සම්පත් ලැබුණේ. හැබැයි පාපමිත්‍ර අසුරත් එක්කලා අඥානව ඒ ලැබිච්ච සම්පත් අයහපතට යොදාගත්තා. එනිසා විනාශ. එනිසා අපි ප්‍රත්‍යක්ෂ කරලා බලන්න ඕනේ මේ සම්පත් පිරිවර කීර්තිය ධනය බලය මේවා මට ලැබෙන්න පටන් ගත්තේ අකුසල් කරන්න පව්කම් කරන්න අපරාධ කරන්න පටන් ගත්තට පස්සේද ඉස්සල්ලා නම් ලැබුණේ කුසල බලයෙන් ලැබිච්ච අපි පසුව අඥානකම නිසා අයහපත වේදාගන්න. හැබැයි අපි අපරාධේ පටන් ගත්තට පසුව නම් සම්පත් ලැබෙන්න බහුලව පටන් ගත්තේ ඒකේ තේරුම මොකද්ද? ඒ සම්පත අපි වෙත ලං කරලා දීලා තියෙන්නේ අර සාංශාරික අකුසල කර්ම බලය. ඒ නිසා නැවත මේ හේතුඵල ධර්ම න්‍යාය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා නුවණින් දකින කෙනෙකුට හැරෙන්නට මේ කාරණා පැහැදිලිව වටහා ගන්නට නොහැකි ඒ බොහෝ දෙනා ධර්ම මාර්ගයේ පිළිබඳව සැකසංකා ඇති කරගන්නට පුළුවන්. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා හාමුදුරනේ අපි කොච්චර කිව්වත් දහමින් දැහැනියා රැකෙනවා කියලා කිව්වට ඇයි අපි රැකෙන්නේ නැත්තේ? ඇයිද මේ ප්‍රශ්න මතුවෙන්නේ? ඒ නිසා ඔය සම්බන්ධව ප්‍රශ්න මතුවෙනකොට මේ කාරණා 6 ගැන හිතලා බලන්න. ඔය කාරණා 6ෙන් අපි පැහැදිලි කළේ එක් කරුණක්. මොකක්ද? දහම් න්‍යාය වරදවා වටහාගෙන. විශ්ව ධර්මතාවයේ නිවැරදිව වටහා නොගැනීම. ඒ නිසා ඒ ධර්මතා පටලවා ගැනීමේ ප්‍රශ්නයක්ද මෙතන තියෙන්නේ කියලා නැවත විමසලා පරීක්ෂා කරලා තේරුම් ගන්න උත්සාහ කරන්න. Taman පුහුණු කරන දහමෙන් Tamanට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ වගේ හැඟෙනවා. දැන් ඔය අපි මෙච්චරලා පැහැදිලි කළේ එක් කරුණක්. දෙවෙනි කාරණයක් කෙටියෙන් හරි පැහැදිලි කරමු නැත්නම් ධර්ම දේශනාවේ එක කොටසක් ගිලිහෙන නිසා. දෙවෙනි කාරණේ කුමක්ද? ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අපි ප්‍රගුණ කරන්න ගියාම ඒ පුහුණුව තුල අඩුලුහුඩුකම් මතුවෙනවා. පුහුණුවේ අඩුපාඩු ඇති වෙනවා නම් ප්‍රතිඵලය පළුදු සහිතයි. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් අපිට වැටහෙන්නේ නැහැ අපේ ප්‍රතිපත්තිය අඩුවක් තියෙනවා කියන එක. අපි හිතන්නේ මම මෙච්චර කැප වෙලා ගුණධම් වඩද්දී ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතෙනවා. එහෙම වෙන්නත් සාධක බොහොමයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි අපි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අවංකව කැප වෙලා යෙදිලා අපිට ප්‍රතිඵල නැහැ කියලා හිතෙනවා නම් විමසා බලන්න මේ පළමු කාරණය ගැන කුමක්ද? අවශ්‍ය මොහොතේ මම ප්‍රතිපත්තියෙහි යෙදිලා තියෙනවා. ඒ කියන්නේ දැන් සමහර ධර්මයේ පුහුණු කරනවා, ගුණධම් වඩනවා, භාවනා කරනවා. හැබැයි අවශ්‍ය මොහොතේ නෙමෙයි. ඒ කියන්නේ දැන් ඔන්න හවසට බුද්ධ වන්දනා කරලා මම වෛර නැත්තේක් වෙම්මා තරහ නැත්තේක් වෙම්මා සියලු සත්වෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කියලා මෙත් වඩනවා. හැබැයි බිරිඳ මොකක් හරි කුපිත වෙන්න කාරණයක් කියනකොට අල්ලපු ගෙදර මිනිස්සයා කුපිත වෙන්න කාරණයක් කියනකොට ඔන්න ඔරොත්තු දෙන්න නැතුව කෝපය මතු කරගෙන ගැටෙනවා. ගැටිලා හැපිලා ප්‍රශ්න ඇති කරගන්නවා, ගැටුම් ඇති කරගන්නවා. දැන් ආම්තුනේ කොච්චර මෛත්‍රී භාවනා කළත් ප්‍රශ්න අඩු වෙන්නේ නැහැ. ඇයිද අඩු වෙන්නේ නැත්තේ? ප්‍රශ්නේ මතුවෙන තැනට මෙත්තාව අවදි කරගන්න බුදුන් වැඳලා සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා හිතනවා. මම වෛර නොකරමි අන් අය වෛර නැත්තෝ වෙත්වා මම තරහ නැත්තෙක් වෙම්මා කියලා හිතනවා. තරහ මතුවෙන වෙලාවට මම වෛර නොකරමි මම තරහ නොගනිමි කියලා හිතන්නට ප්‍රායෝගික වේ ධර්ම කාරණේ ප්‍රගුණ කරන්න. භාවනා වැඩසටහනට ගිහිල්ලා සති ගණන් මාස ගණන් සතිපට්ඨානය පුහුණු කරනවා. උදේ භාවනා වැඩසටහනට යන්න ලෑස්තිලා සිල් ගන්න යන්න ලෑස්තිලා කලබලයට ලිපේ තියපු තෙල් තාච්චිය කඩමල්ල නැතුව අතින් අල්ලලා අතපුච්චගෙන කියනවා මේ මොකක් හරි මොද වැඩකට යන්න හදනකොටමනේ බාධක එන්නේ. දැන් මේ අද මං සිල් ගන්න යන්න ලෑස්ති වුණා භාවනා කරලා හිටු අදම අත පිච්චුණානේ. මේ මායාවේ වැඩක්නේ. ඒකටත් අල්ලගන්න බෑ. ඒක මායාවේ ප්‍රශ්නයක් නෙමෙයි. සිල් ගන්න යනවා නම් ගුණධම් වඩන්න යනවා නම් කොහොර පුහුණු කරපු සතිය ලිපේ තියපු තෙල් තාච්චිය අල්ලන වෙලාවටයි සිහිය තියෙන්න නැත්තේ. වාඩි වෙලා ඉන්න වෙලාවට විතරක් නෙමෙයි. අද බොහෝ දෙනාගේ භාවනාව, බොහෝ දෙනාගේ ගුණධම් වැඩිම ප්‍රායෝගික නොවන හුදු පුහුණුවක් බවට පත් වෙනවා. ඒක හරියටම අපිට හිතෙන්නේ අර සමහර ආයතනවල ආයතනයේ නිවාඩුත් අනුමත කරලා
පඩිත් අනුමත කරලා විදේශ සංචාරයකුත් දීලා අමතර ගෙවීමකුත් කරලා පුහුණුවක් දීලා සහතිකයකුත් දීලා එක්කන් එනවා. එකන් ආවන් පස්සේ ඉස්සරහ සහතිකය ගහලා තියෙනවා මම අහවල් රටට ගිහිල්ලා මේ පුහුණුවක් ලබලා ආවේ. මට දැන් මේ උපාධිය තියෙනවා මම මෙහෙමයි. එහෙම කිව්වට වැඩක් නැහැ නේ. මේ මනුස්සයාට අච්චර වියදම් කරලා ආයතනෙන් මේ මනුස්සයාව නඩත්තු කරලා ඒ සහතිකය අරන් දුන්නේ පුහුණුව දුන්නේ මොකටද? ඒ දැනුම ප්‍රායෝගිකව යොදාගෙන ආයතනයේ ඵලදායීතාවය වැඩි කරන්නට. ඒක කෙරෙන්නේ නැත්නම් මම මේ උපාධියක් ලැබපු කෙනෙක් මේ පුහුණුවක් ලැබපු කෙනෙක් මේ සහතිකයක් තියනවා කිව්වට ඇති තේරුමක් නැහැ. අද බොහෝ දෙනාගේ භාවනා පුහුණුව එවන්න. අපි අහවල් භාවනා ස්ථානේ අහවල් ආරන්නේ මම සති භාවනාවට ගිහින් තියෙනවා මම මාස භාවනාවට ගිහින් තියෙනවා මම දැන් අවුරුදු මෙච්චර කාලයක් භාවනා කරනවා මම සතර සතිපට්ඨානයක් කරලා තියෙනවා මම දැන් බොජ්ජංගත් කරලා තියෙනවා මම ඥාන භාවනාවක් කරලා එහෙම තමයි කතා කරන්නේ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතේ ගැටලුවක් මතුවෙනකොට ප්‍රශ්නයක් මතුවෙනකොට අර්බුදයක් මතුවෙනකොට ප්‍රායෝගිකව ඒ දහම් කරුණ තමන්ගේ ජීවිතේ හමු වෙනකොට ඒ මොන ඥාන භාවනාවක් මොන බොජ්ජංගයක් මොන සතිපට්ඨානයක්වත් නැත්තම් ඒ පුහුණුව කුමක් සඳහා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධම්මෝසද සමන් නත්ති ඒතං පිවත භික්ඛව ගානේ මේ ධර්මයේ සමාන ඖෂධයක් නැහැ මේ පානය කරන්නේ ඖෂධය ඕන වෙන්නේ කොයි වෙලාවටද? අනිත් වෙලාවටත් ළඟ තියාගත්තට කමක් නැහැ. හැබැයි ප්‍රධාන වශයෙන් ඕන වෙන්නේ කොයි වෙලාවටද? ලෙඩේ මතුවෙන වෙලාවට. ලෙඩේ මතුවෙන වෙලාවට බෙහෙත ගන්නෙ නැතිනම්, බෙහෙත ළඟ නැතිනම් අපේ ගෙදර දොස්තර මහත්තයෙකුත් ඉන්නවා, අපට ස්පිරිතාලෙකුත් තියෙනවා, අපට වාමසියෙකුත් තියෙනවා, මගේ මල්ලෙත් බෙහෙත් තියෙනවා කිව්වට වැඩක් නැහැ. ලෙඩේ මතුවෙන වෙලාවට බෙහෙත නැත්තම් ඒ මිනිහා ලෙඩෙන් මැරෙනවා. ඒ නිසා ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් කියලා කියන්නේ වෙන වෙලාවක පුහුණු කරපු සිහියෙන් මේ වෙලාවේ රැකෙනවා කියන එක නෙමෙයි. වෙන වෙලාවක කරපු මෛත්‍රියෙන් මේ වෙලාවේ ද්වේෂය නැති වෙනවා කියන එක නෙමෙයි. සාංශාරිකව කරපු කුසල කර්මයක් අපිට මේ වෙලාවේ විපාක දෙන්න පුළුවන්. මොකද කුසලයේ කියන එක බහු වෙලක් විපාක දෙන නිසා. හැබැයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන එක අපි මානසිකව පුහුණු කළ යුතු ගුණධර්ම කියන එක වෙන දවසක පුහුණු කරපු එකකින් අද දවසේ ප්‍රතිඵල ලැබෙන්නේ අද ඒ දහම තුළ පිහිටලා නැත්නම් ඒ නිසා ආචාර්ය සාහාමුදුර එක තැනක කියනවා ඔබ දවස මුළුල්ලේම සිහියෙන් ඉඳලා එක මොහොතක් අසිහියෙන් කටයුතු කරනවා නම් ඔබ දවසක් පැය 24ක් සිහියෙන් හිටපු එකේ ඵලය ඔබෙන් ගිලිහී යන්නට පුළුවන්. ඒක මොහොතක් ඇති. ඉතින් අපි හොද මඩේ දාන්නා වගේ සිහිය පුහුණු කරනවා අසිහියෙන් කටයුතු කරනවා මෙත් වඩනවා වේදයෙන් කටයුතු කරනවා ප්‍රඥාව අවදි කරනවා අඥානව වැඩ කරනවා වීරයෙන් කටයුතු කරනවා උදාසීන වෙනවා සද්ධාවෙන් වැඩ කරනවා විචිකිච්ඡාවෙන් කටයුතු. ඉතින් මෙහෙම වෙනකොට ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් කියන දහම් පදය අපට හුදු දහම් කරුණක් පමණක් බවට පත් වෙන්න පුළුවන්. ඒ ප්‍රායෝගිකව ඵලදරන් නැති වෙනවා නම් ඒ දහමේ දෝෂයක් නෙවෙයි. අවශ්‍යම තැනදී දහම මම පුහුණු කළාද දහමෙහි පිහිටා සිටියද නැද්ද කියලා හිතනවා. දැන් පැයකට හමාරකට ඉස්සලා පන්සිල් ගත්තනේ. දැන් මෙතෙක් වෙලා පන්සිල් රැක්කද? මොකද හිතේ? පන්සිල් රකින්නවද නැද්ද කියලා බලන්න ඔය මදුරුවෙක්වත් කන ළඟින් යන්න ඕන. එහෙම මදුරුවෙක්වත් කන ළඟින් ගියේ නැත්නම් මෙතෙක් වෙලා ප්‍රාණඝාතයක් කරන්න කාටවත් අවශ්‍යතාවයක් මතුනේ නැත්නම් මේ පන්සිල් ගත්ත හැමදෙනාම ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ ශික්ෂාව රකින්නවද නැද්ද කියලා කොහොමද තීරණය කරන්නේ? තීරණය කරන්න වෙන්නේ කරුණක් දැනෙන තැනදී. එතකොට මෙතන කාටවත් මේ දෙන උදාහරණයක් ඉන්න තැන හොරකම් කරන්න බෑ. එතකොට සොරකමින් වළකිනවා කියන එක යථාර්ථයක් වෙන්නේ හොරකම් කරන්නට පසුබිම සහ අවශ්‍යතාවය මතුවෙච්ච තැන. මේ සියලු දෙනා ඉන්න එලිමහනේ කාමයේ වර්ධව හැතරෙන්න බෑනේ. එවනම් මෙතන ඉන්න අය ඒ බඳු අයද නැද්ද කියලා තීරණය කරන්න වෙන්නේ ඒ සඳහා පසුබිමක් හැදිච්ච තැනදී. කවුරුවක් කතා කරන්නේ නැත්නම් මෙතන ඉන්නේ බොරු කියන අයද සත්‍යවාදීද කියලා හොයන්න බෑනේ. ඒක තීරණය කරන්න වෙන්නේ බොරුවක් කියන්නට කරුණක් පැමිණෙනකොට. මෙතන ඉන්න අය මත්පැන් බොන අයද නැද්ද කියලා තීරණය කරන්නට වෙන්නේ ඒ සඳහා කාරණයක් පැමිණිච්ච. දැන් සමහරු කියන්නේ හම්තුනේ අපි බොන්නේ නැහැ. ඔය ඉතින් උත්සවයකට පාටියකට වගේ ගියහම පොඩ්ඩක් බොන්න. ඉතින් ඒ වෙලාවට තමයි බොන්නේ නැතුව රැකෙන්න ඕන වෙලා.
මොකද ගෙදර ඉන්නකොට අපිට කවුරුවක් ගෙනත් දෙන්නේ නැහැ. ඉතින් කරුණ පැමිණෙන තැනදී අපට ඒ දහමෙහි පිහිටා සිටින්නට බැරි නම් වෙනත් අවස්ථාවල නැතිකම නිසා, දැරිකම නිසා, පරිසරය යෙදින් නොයලදීම නිසා අපි වරදින් වැළකී සිටිනවා කියන එක අපේ 아무තු ගුණයක් නෙමෙයි. එහෙමනම් ඉතින් හිරගේ ඉන්න මිනිස්සුන්ට ගිහිල්ලා අපිට පත්කඩේලලා වදින්න පුළුවන් නේ. ඇයි? ඒ මිනිස්සුන්ට ප්‍රාණඝාතය කරන්න ඉඩක් නැහැ. හොරකම් කරන්න දෙයක් නැහැ. බොරු කිව්වට කවුරුවක් අහන්නේ නැහැ. ඉතින් ශික්ෂා කොච්චර රැකෙනවද? එහෙනම් ඉතින් වදින්න පුළුවන් නෑ. ඔවුන් සිල්වතුන් නෙමෙයි. ඇයි ඒ බලහත්කාරයෙන් රඳවලා තියනවා මිසක් ඔවුන් තුල ඒ පව්කම් කිරීමේ අදහස වැළකීලා නැහැ. මීහරකෙක් ගත්තන් පස්සේ මීහරකා සත්තු මරන්නට පෙළඹෙන අවස්ථා අඩුයි. සිංහෙක් කොටියෙක් වගේ සත්තු මරාගෙන කන්නේ නැහැ. එන්නේ අඟ හොලවනකොට සතෙක් වැදුනොත් නිසා නැත්තම් එරෙහි වාපු සතෙකුට ඇන්නොත් නිසා නැත්තම් බොහෝ කොට මීහරක ප්‍රාණඝාතේ වැළකීලා ඉන්නවා. බොරු කීමෙන් වැළකීලා ඉන්නවා. මද්යපානයෙන් වැළකීලා ඉන්නවා. ඒතර මීහරකා වැඳුම් ලැබිය යුත්තේද? නෑ පින්නතුනේ. උගේ ගතිය නිසා ඌ එහෙම ඉන්නවා මිසක් පරිසරයේ සැකසීලා ඒ වැළකී සිටිනවා නෙමෙයි. එවනම් සීලයයි කියන්නේ, ගුණයයි කියන්නේ, ප්‍රතිපදාවයි කියන්නේ ඒ සඳහා සාධක නැතිකම නිසා පැත්තකට තල්ලු වෙලා ඉන්නවා කියන එක නෙමෙයි. කරුණු පැමිණෙන තැනදී, අවශ්‍යතාවයේ මතුවෙන තැනදී ඒ ධර්ම කාරණේ පිළිදා සිටින්න තරම් මම ශක්තිමත්ද? අන්න එහෙමනම් ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ඒ තැනත්තයි ධර්ම තුලින් ආරක්ෂා වෙන්නේ. ඒ නිසා අපට කොච්චර ධර්මයේ අසුරු කළත්, ධර්මයේ පුහුණු කළත් එහි යහපත සිද්ධ වෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් මේ පළවෙනි කාරණේ ගැන සිතා බලන්න කුමක්ද? ඇත්තටම අවශ්‍ය තැනදී මම ධර්මයේ පිහිටා සිටිනවා. ඊළඟට දෙවෙනි කාරණේ තමයි සමහර කෙනෙක් අවශ්‍ය තැනදී ධර්මයේ පිහිටා සිටිනවා. ඒත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ මොකක් නිසා? අවශ්‍ය තැනදී පිහිටා සිටියට එක ධර්ම කාරණයක් පුහුණු කළ පමණින් සියල්ලෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ කෝකටත් අයිලේ වගේ අපි හිතාගෙන ඉන්නවා මම පන්සිල් රකින්නවානේ. පන්සිල් රකින්න නිසා මට ඔක්කොම හරියන්න ඕන. පන්සිල් වලින් විතරක් ඔක්කොම සිද්ධ වෙන්නේ නැහැ නේද? පන්සිල් රකින්න තැනත්තාට සිද්ධ වෙන්නේ මොකද්ද? පන්සිල් නොරකින්න තැනත්තාට පැමිණෙන උවදුරු ටිකෙන් ඔහු රකින්නවා. එච්චරයි. සාංශාරික අකුසල කර්ම නිසා සිද්ධ වෙන විපතින් ඔහු වැළකෙන්නේ නැහැ. හිත නරක කර ගැනීම නිසා සිද්ධ වෙන වරදින් ඔහු වැළකෙන්නේ නැහැ. කෝප වීම නිසා සිද්ධ වෙන වරදින් ඔහු වැළකෙන්නේ නැහැ. අවිචාරවත්ව කතා කිරීම නිසා සිද්ධ වෙන ආරවුල් වලින්, අර්බුද වලින්, පිහියනුම් වලින් ඔහු වැළකෙන්නේ නැහැ. අවිචාරවත්ව ක්‍රියා කිරීම නිසා සිද්ධ වෙන අනතුරු වලින් ඔහු වැළකෙන්නේ නැහැ. පන්සිල් රැක්කයි කියලා. ඒ සඳහා තවත් බොහෝ දේ ගැන සැලකිලිමත් වීම. එයි මේ ලෝකයේ සියලුම දේ එක් හේතුවකින් ජනිත වෙනවා නෙමෙයි. එනිසා අපි එක ගුණයක් රැක්කයි කියලා, එක ප්‍රතිපදාවක හිටියයි කියලා සියල්ලෙන් අපි සුරක්ෂිත වෙන්නේ නැහැ. ඇයි? ඒ එක් දේ සිද්ධ වෙන්නේ වෙන වෙන සාධකවලින්. සමහර ඒවා කම්ම නියාමයට අදාළයි. සමහර ඒවා චිත්ත නියාමයට අදාළයි. සමහර ඒවා ධම්ම නියාමයට, සමහර ඒවා බීජ නියාමයට, සමහර ඒවා ඍතු නියාමයට. ඒවා ගැන විචක්ෂණ නොවේ නම් අපි දහම කියලා අගතිගාමී වෙලා අපි අකාලේ නැතෙන්නට පුළුවන්. අපි හිතමු යම් කිසි කෙනෙක් කල්පනා කරනවා දැන් කොරෝනා උවදුර මතුවෙනන් පස්සේ මම පන්සිල් රකින්නවානේ මම තෙරුවන් සරණ ගිහින් ඉන්නේ. ඒ නිසා මම බෙහෙත් බොන්න ඕනේ නැහැ. දැන් මොකද වෙන්නේ? අකාලේ මැරෙන්න පුළුවන්. ඇයි? අපි තෙරුවන් සරණ ගිහින් ඉන්නේ ඔළුවේ කැක්කම හොද කරගන්න නෙවෙයි. මේ සසර දුකින් එතර වෙන්නයි තෙරුවන් අපට පිට වෙන්නේ. බඩේ අමාරුවට හිතේ කැක්කමට නෙවෙයි. ඒකට තමයි දොස්තර මහත්තයයි. ඒක අපට පැහැදිලිව වෙන් කරගන්න බැරි වෙච්ච ගමන් අපි දහමින් අගතිගාමී වෙනවා. දහමින් අගතිගාමී වෙච්ච ගමන් මේ මිනිස්සයා හිතන්නේ මම පන්සිල් රකින්නවා නම් මට හැම දෙයක්ම සමෘද්ධිමත් වෙනවා. දැන් අර මම කිව්වේ මම වෙජිටේරියන් හොටෙල් එකක් කරනවා හාමුදුරනේ ඒත් මට දිනුවක් නැහැ කියලා එක මහත්මයෙක් කිව්වා කියලා. මම එතුමාගෙන් ඇහුවා කොහොමද එහෙම වෙන්නේ? අද එළවලු කෑම වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. සමහර කඩවල් අපි දකිනවා පොලිමේ ඉන්නවා එළවලු කෑම ගන්න. ඇයි ඔබතුමාගේ ආයතන එහෙම පිරෙන්නේ? පස්සේ මම ඇහුවා ඔබතුමාගේ හෝටලයට දක්ෂ කෝකියෙක් ඉන්නවද උයන්නේ? එතකොට එතුමා කිව්වා හාමුදුරනේ පින් එදා ඉඳන්ම ඉන්න කෝකියා තමයි ඉන්නේ. පළවෙනි එකෙන්ම ෆේල්.
පළවෙනි අවශ්‍ය සාධකේම ගැන සැලකිලිමත් වෙලා නැහැ. පස්සේ මම ඇහුවා ඔබතුමාගේ හෝටලේ ඉන්නවද එන ඕනතරම් පිරිසට කාර්යක්ෂමව අවශ්‍ය සේවා සපයන්නට දක්ෂ කාර්ය මණ්ඩලයක්. ආම්බුදෙන් ගොඩක් පිරිස එන්නේ නැති නිසා මේ දෙතුන් දෙනෙක් තමයි ඉන්නේ. එච්චර පිරිස අරගෙන නඩත්තු කරන්න බෑනේ. මොකද මේකෙන් ආදායමක් එන්නේ නැති නිසා. දෙවනි සාධකෙත් ඉවරයි. පස්සේ මම ඇහුවා ඔබතුමාගේ හෝටලේ ළඟ ලස්සන බෝඩ් එකක් දාලා තියෙනවද? වෙජිටේරියන් ෆුඩ් කියලා හරි එහෙම නැත්නම් එළවලු කෑම වර්ග කියලා හරි ලස්සන චිත්තාකර්ෂණීය බෝඩ් එකක් දාලා තියෙනවා. එතකොට එතුමා කියනවා හාමුදුරනේ බෝඩ් දාන්න දෙයක් නැහැ. මේක එදා ඉඳන් මම පවත්වගෙන යන හෝටලේ මේ අනිත් හෝටල් තමයි පස්සේ පටන් ගත්තේ. මගේ හෝටලේ කලින්ම තිබිච්ච එක මේ ගමේ ගොඩේ කවුරුත් දන්නවා මගේ හෝටලේ. තුන්වෙනි සාධකෙත් නැහැ. උයන්න හරි කෝකියෙකුත් නැත්තම් සේවා සපයන්න දක්ෂ කාර්ය මණ්ඩලයකුත් නැතිනම් පැහැදිලි චිත්තාකර්ෂණීය දැන්වීම් පුවරුවකුත් නැත්තම් මේ කඩේ මුදලාලි පන්සිල් රකින්නවා කියලා බලන්න මේ කඩේට සේවාලාභින් වෙන්නේ. ඒ කඩේට මිනිස්සු එන්නේ රසවත් කෑම ටිකක් කන්න. ඉතින් රසවත් කෑම ටිකක් කන්න මිනිස්සු එනකොට ඒකට අදාළ සාධක ටික නැහැ. දැන් මේ ඔහු කතා කරන්නේ මොනවා ගැනද? මම නොකල යුතු වෙලදාම් වලින් වැළකීලා ඉන්නේ. අනිත් අය කුඩු විකුණනවා, අනිත් අය මත්පැන් විකුණනවා, මස් විකුණනවා. මම මේ මොකක්වත් විකුණන්නේ නැහැ. දැන් නොකල යුතු ඒවා නොකරන බව හරි. දැන් කරන්න ඕනේව කරලා තියෙද මේ මිනිස්සයා? කරන්න ඕනේ සාධක නැහැ. දැන් මොකක්ද ඔහුගේ තර්කේ? මං ගුණධම් වඩනවා, මං පන්සිල් රකින්නවා, මං ප්‍රතිපත්තියේ හේදෙනවා. ඒ නිසා මගේ හෝටලයට වැඩි පිරිසක් එන්න ඕන. එතකොට එක් සාධකයක් පුහුණු කරලා දැන් එතකොට එයාගේ හෝටලයට එන්න ඕන. අනේ මේ මුදලාලි හොඳට පන්සිල් රකින්නවා. ඒ නිසා වතුරයි බතුරු දුන්නත් අපි කොහොම හරි කාලා අමාරුවෙන් එමු කියලා එන්න ඕනේ හෝටලේ. අන්න එහෙම තර්ක ඇයි අගතිගාමීව මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ මම යම්කිසි එක් දෙයක පිහිටලා ඉන්නවා නම් සියල්ල ඒ තුලින් සපිරෙන්නට ඕන කියලා හිතනවා. නෑ පින්නතුනේ පංචශීල ප්‍රතිපදාව එකක්. සාංශාරික අකුසල කර්ම වලට ප්‍රතිකර්ම යෙදීම තවත් එකක්. තමන්ගේ සිත පරිස්සම් කර ගැනීම තවත් එකක්. ඊළඟට ව්‍යාපාරික කුසලතාවයේ තවත් එකක්. ධර්මඥානයේ තවත් එකක්. මේ එක් එක් කෞශල්‍යයන් ඇති කර ගන්නට ඕන ඒ කාර්යයට අදාළ. ඒ නිසා අවශ්‍ය මොහොතේ යමක අපි පිහිටා සිටියා වුණත් වෙනතුනේ ඒ අපි පුහුණු කරන්නේ එක් කරුණක් පමණක් නම් අනිත් බොහෝ දේ ගැන නොසලකා හැරලා නම් ඒ දහමින් අපි රැකේ කියලා හිතන්න බෑ. අපිට ලෙඩ 10ක් විතර තියෙනවා නම් එක ලෙඩකට අපි බෙහෙත් දීලා කල්පනා කරනවා මම මෙච්චර කල් බෙහෙත් දීවා ඇයිද මං සනීප වෙන්නේ නැත්තේ? ඒ බෙහෙත් දීවේ එක ලෙඩකට විතරයි. තව වෙනත් මූලයන්ගෙන් වෙනත් හේතුන්ගෙන් හැදෙන තව රෝග ගොඩක් තියෙනවා. ඒ ගැන කිසි ਵਿਚාරයක් නැතුව එක රෝගයකට ප්‍රතිකර්ම කළා කියලා විතරක් අපි නිරෝගී පුද්ගලෙක් වෙන්නේ නැහැ. ඒ නිසා ධම්මෝ හවේ රක්කති ධම්මචාරයෙන් කියලා කියන්නේ එකක් පුහුණු කරනකොට සියල්ලෙන් රැකෙනවා කියන එක නෙමෙයි. චිත්ත නියාමයේ ගැන තේරුම් අරගෙන සිත රැක ගන්න ඕනේ. කම්ම නියාමයේ ගැන තේරුම් අරගෙන අකුසල කර්ම විපාකයෙන් රැකෙන්නට ඕන සහ අකුසලයෙන් වළකින්නට ඕනේ. බීජ නියාමයේ ගැන තේරුම් අරගෙන මේ ප්‍රවේණී උරුමයන් හේතුඵල වශයෙන් ඥානමය සම්බන්ධතා තේරුම් අරගෙන එතනින් අනර්ථයක් නොවේ රැකෙන්නට ඕන. ඍතු නියාමයේ තේරුම් අරගෙන සීතෝෂ්ණ වලින් ඇතිවෙන විපත්තින්ගෙන් වළකින්නට ඕන. ධම්ම නියාමයේ තේරුම් අරගෙන විශ්ව ධර්මතාවයන්ගේ ස්වභාවය වටහාගෙන ක්‍රියාත්මක කරන්න ඕන. මේ හැම පැත්තක් ගැනම නිවැරදිව අවධානය යොමු කරලා අපේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුහුණු කළොත් විතරයි අපේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් කියන තැන සුරක්ෂිත වෙන්නේ. එහෙම නැත්නම් එහි පිහිටක් අපිට ලැබෙන්නේ නැහැ. තව එක් කාරණයක් පැහැදිලි කරලා අපි ධර්ම දේශනාව නිමාවටපත් කරමු. යම්කිසි කෙනෙකුට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරීලත් මට ඒන් පිහිටක් ලැබෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් විමසා බලන්නට යෝග්‍ය වූ තුන්වෙනි කාරණය තමයි සාධකය අවස්ථාව ප්‍රමාණය කියන කරුණු ගැන මා කොතෙක් සැලකිලිමත් වෙලා තියෙද නැද්ද? ඒ කියන්නේ ඒ කාරණා තුනක් හැටියට ගත්තත් කමක් නැහැ, එකක් හැටියට ගත්තත් කමක් නැහැ. කොයිතරම් වටිනා දහම් කරුණක් පුහුණු කළා වුණත් ඒ දහම් කරුණ අදාළ සාධකය නොවේ නම්, අදාළ ප්‍රමාණය නොවේ නම්, අදාළ අවස්ථාව නොවේ නම් යහපත් ඵලයක් නොවේ, විකෘති ඵලයක්මයි ඇති කරන්නේ. ඒ කියන්නේ පින්නතුනේ අපි මතක තියාගන්නට ඕන මේ දහම කියලා අපි ඇසුරු කරන්නේ මොනවද? සංස්කාර ධර්ම.
බෝධිපාක්ෂික ධර්මනේ අපි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ පුහුණු කරන්නේ. පාරමිතා ධර්මනේ අපි පුහුණු කරන්නේ. මේ පුහුණු කරන්නේ මොනවද? කුසල සංස්කාර. ඒ සබ්බේ සංඛාරා අනිච්ච, සබ්බේ සංඛාරා දුක්ඛ, සබ්බේ සංඛාරා අනාත්තා. අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ සංස්කාර ධර්මයන් ටිකක් එකතු කරගෙනයි අපි මේ වැඩේ කරගෙන යන්නේ. ඒවා සර්ව සුභවාදී දේවල් නෙවෙයි. ඒවා සර්වතෝබද්ද දේවල් නෙවෙයි. අවශ්‍ය කාර්ය කරගන්නට මෙවලම් පමණයි. එනිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා නිස්තරණත්තාය නෝගහනත්තාය. මේ ඊතර වෙන්නට විනා කරපින්නාගෙන යන්නට නොවේ. අපි ඒ වෙලාවට ගඟින් ඊතර වෙන්නට පරණැල් ටිකක් එකතු කරලා, ලීදණු ටිකක් එකතු කරලා පහුරක් හදාගෙන ඊතර වෙන්නට උදව් වෙනවා. ඒක ඊතර වෙන්නට උදව් වුණාට මේක කරපින්නගෙන යන්නට තරම් වැදගත් දෙයක් නෙමෙයි. දි รา පත් වෙන අබලි ද්‍රව්‍ය ටිකක් විතරයි. ඒ වගේ සංස්කාර ධර්ම ඇසුරු කොටගෙනයි අපිට මේ සතර තරණය කරන්නට වෙන්නේ. ඒ ඇසුරු කරන කුසල සංස්කාර කුසල වෙච්ච පමණින් ਸਰවතෝබද්ද නැහැ. ඒවා සංස්කාර ධර්ම, ඒවා අනිත්‍ය ධර්ම, ඒවා දුක්ඛ ධර්ම, ඒවා අනාත්ම ධර්ම. ඒ නිසා අදාළ විදිහට හේතුඵල ගැලපුවොත් අදාළ යහපත සිද්ධ වෙනවා හැරෙන්නට. එය වෙනස් වුණොත් විකෘති ඵලයක් හෝ නිෂ්ඵල භාවයක් පමණයි ඇති. දැන් මේක මෙහෙම කිව්වට හරියට තේරෙන්නේ නැහැ. මොකද්ද සාධකයේ ගැලපෙන්නට ඕන කියලා කියන්නේ? සාධකයේ ගැලපෙන්නට ඕන කියලා කියන්න වෙනතුනේ අපට ප්‍රඥාව ඕන තැනට ශ්‍රද්ධාව එතනට ගොඩ නගාගෙන හරියන්නේ නැහැ. දැන් සමහර කෙනෙක් හරීම ගුණගරුකව, ශ්‍රද්ධා සම්පන්නව, ත්‍යාගශීලීව, කරුණා මෛත්‍රියෙන් වැඩ කරනවා. හැබැයි ඔවුන්ට සමාජයේ අනර්ථයම වෙනවා. කෛරාටිකයන්ට අහු වෙනවා. අනිත් අය තමන්ව අතකොළුවක් කරගෙන ඒගොල්ලන්ගේ වැඩ ටික කරගන්න. එතකොට ඒගොල්ලොම කල්පනා කරනවා අපි කාරුණික වීමේ වැරද්ද තමයි මේක. අපි ත්‍යාගශීලී වීමේ වැරද්දයි කියලා තමන්ගේ ගුණය තමන් විසින්ම නසා ගන්නවා. නෑ පින්නතුනේ, කාරුණික වීමේ ප්‍රශ්නය නෙමෙයි එතන උනේ. එතන ගුණගරුක වීමේ ප්‍රශ්නය නෙමෙයි උනේ. ඒ කරුණාවත් එක්ක ගුණයත් එක්ක අවශ්‍ය ප්‍රමාණයට ප්‍රඥාව අවදි කරගන්නට දක්ෂ උනේ නෑ. කෛරාටිකයාගේ කෛරාටිකකම හඳුනා ගන්නට අවශ්‍ය වෙන්නේ ශ්‍රද්ධාවත් ත්‍යාගශීලී බවවත් නෙවෙයි. මොකක්ද එතනට අවශ්‍ය වෙන්නේ? එතනට අවශ්‍ය වෙන්නේ ප්‍රඥාව. දහම පිළිබඳව බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව උපදවාගත යුතු කාරණයක් කියනකොට මහා ලොකු තර්ක විතරක කෙස්පලෙන තර්ක කරලා ඕවා කවුද දන්නේ? කවුද ඕවා අත්දැකලා තියෙන්නේ? එහෙම වෙනවද නැද්ද දන්නේ? ඊළඟ භවයක් තියෙද නැද්ද කියලා අපි කොහොමද ඒවා ගැන තර්ක කරන්න පුළුවන්. අර කපටියෙකුට අහු වෙනකොට ශ්‍රද්ධාව මතු කර ගන්නවා, විශ්වාසය මතු කර ගන්නවා. හැබැයි ප්‍රඥාව නැහැ. එනිසා ශ්‍රද්ධාව අවශ්‍යයි, ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රඥාව අවශ්‍ය තැනට ප්‍රඥාව නැතුව ශ්‍රද්ධාව මතු කරගත්තොත් ඒකෙන් යහපතක් නෙමෙයි. ඒන් Tamanට අනතුරක් වෙන්නට පුළුවන්, විනාශයක් වෙන්නට පුළුවන්. ඒ දහමේ දෝෂයක් නෙමෙයි. අවශ්‍ය කාරණය අවශ්‍ය තැන මතු කරගන්නට තරම් සිහි බුද්ධියක් නැතිකම. දවසක් එක මහත්මයෙක් අපට දුරකථනයෙන් කතා කරලා කිව්වා, "හාමුදුරුවනේ, මම හුඟක් ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක්, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන කෙනෙක්. මම කැමැති ඔබ වහන්සේට දාන ටිකක් දෙන්න. ඒ නිසා පුළුවන් නම් කොළඹ පැත්තේ වඩින වෙලාවක අපේ ගෙදරට ඇවිත් යන්න." මම හා කියලා කිව්වට ඉතින් මට ඒක ඔළුවෙන් ගිලිහිලා ගියා. මට යන්න බැරි වුණා. ආයෙත් දවසක් කතා කළා. ඊට පස්සේ මම කිව්වා එහෙනම් මම හෙට කොළඹ එනවා. එහෙනම් දාන ටිකක් ලෑස්ති කරන්න. එතුමා රැකියාවෙනුත් නිවාඩුවක් අරගෙන දානේ ලෑස්ති කරගෙන බලා හිටියා. ගෙදර වෙන කවුරුත් හිටියේ නැහැ. එතුමා විතරයි දානේ ටික මට පූජා කරලා බොහොම සදහැසිතින් දිනින් වාඩි වෙලා දහම් කරුණු ගැන කතා කළා. කතා කරනකොට එතුමා කිව්වා, "හාමුදුරුවනේ, මම හරියට කැප වෙලා මේ ධර්මය ප්‍රගුණ කරන කෙනෙක්. මම ඇහුවා කොහොමද ඔබතුමා ධර්මයේ ප්‍රගුණ කරන්නේ?" එතකොට කිව්වා, "හාමුදුරුවනේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති කියලා දැකපු දෙයට සීමා කරන්න, අහපු දෙයට සීමා කරන්න. මම ඒ විදිහට තමයි මේ ධර්මයේ පුහුණු කරන්නේ. මොකද අනවශ්‍ය දේවල් උපාදාන කරගත්තොත් හරියට ප්‍රශ්න. ඒ නිසා ඒවා ඉන්ද්‍රයන්ගෙන් ඇතුළට ගන්න නැතුව ඒ තැනම අතහරින්නට මම පුහුණු කරනවා." පස්සේ මම කිව්වා, "ඔය ගැඹුරු දහම් කරුණ පැවිද්දෙකුට පවා පුහුණු කරන්න දුෂ්කරයි. ඔබතුමා ගිහියෙක් හැටියට ඉඳගෙන ඒ තරම් ගැඹුරු දහමක් පුහුණු කරන එක අතිශයින් විශිෂ්ටයි" කියලා මම ඒක අගය කළා. අගය කළාට පස්සේ එතුමා කියනවා, "හාමුදුරනේ, මම ඔෆිස් එකෙත් වැඩ කරන්නේ එහෙම තමයි." එතකොට මම කිව්වා, "ඔෆිස් එකේ එහෙම වැඩ කරොත් නම් ඒක ඔබතුමාට කොඩි විනයක් වෙන්න බැරි කමක් නැහැ" කියලා මම කිව්වා. ඊට එතුමා ටිකක් ගැස්සුණා. ගැස්සිලා ඇහුවා, "ඇයි හාමුදුරුවෝ එහෙම කියන්නේ?"
දැන් ඒ කරුණම ආශිර්වාදයක් හැටියට මම අගය කරලා ඒ කරුණම කොඩි විනයක් වෙන්න පුළුවන් කියනකොට එතුමා ඇහුවා ඒ හාමුදුරුවෝ එහෙම කියන්නේ. ඊපස්සේ මම ඇහුවා ඔබතුමා ආයතනයේ දරන නිලය මොකක්ද? හාමුදුරුවෝ මම අහවල් තනතුර දරනවා. මම ඔබතුමා යටතේ කී දෙනෙක් වැඩ කරනවා? මම යටතේ මෙච්චර පිරිසක් වැඩ කරනවා. මම ඇහුවා ඔබතුමාට තනතුරක් දීලා අනිත් අයට වඩා වැඩි පඩියක් ගෙවන්නේ දිත්තේ දිත්තමත්තම් භවිෂති සුතේ සුතමත්තම් භවිෂති කියලා දැකපු දෙයට සීමා කරලා අහපු දෙයට සීමා කරලා නිහඬ වෙන්නද? එහෙම නැත්නම් තමන් යටතේ ඉන්න සේවකයන්ගේ අඩුපාඩු බලලා ඒ මිනිස්සුන්ගෙන් ආයතනයේ ඵලදායීතාවයට අවශ්‍ය කාර්යභාරය කරන්නද? මම ඕකට බුදුදහමේ කියන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා නෙමෙයි. ඕකට බුද්ධ ආගමේ කියන්නේ හොරකම කියලා. ඕකට බුද්ධ ආගමේ කියන්නේ වංචාව කියලා. එයි තනතුරට අදාළ පඩිය ගන්නවා, තනතුරට අදාළ වැඩේ කරන්නේ නැහැ. ඕක තමයි අද මේ ලංකාවට වෙලා තියෙන ලොකුම විපත්තිය. තනතුරේ කාර්යභාරය දන්නේ, භූමිකාව හඳුනන්නේ, පඩිය ගන්නවා, අදාළ කාර්ය කෙරෙන්නේ. අද රජයේ වැඩි හරියක් ආයතන වලට ඔය නස්පත්තිය වෙලා තියෙන්නේ. මහත්යෝ ඕකට කියන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා නෙමෙයි. ඕකට කියන්නේ අපරාධය, හොරකම, වංචාව කියලා. මම වගේ කෙනෙක් නම් ඔය ආයතනයේ ප්‍රධානියා මාස 3කට නෙමෙයි අවුරුදු 3කට පඩි දීලා ඔබතුමා වගේ අය දොට්ට දානවා කියලා මම කිව්වා. පස්සේ එහෙම කිව්වහම එතුමා කියනවා හාමුදුරුවෝ කියන කතාව ඇත්තක් තියෙනවා. දැන් ආයතනයේ ප්‍රශ්න ඔක්කොම මගේ කර පිටට ඇවිල්ලා මම ඒවා හොයන්නේ බලන්නේ මම කිව්වා ඒක අමුතු දෙයක් නෙමෙයි. ඒක එහෙම විය යුතුයි. ඇයි? ඔය පුහුණු කරන්නේ දහම නෙමෙයි. දැන් මොකද්ද මේ පටලැවිලා තියෙන්නේ? දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති සුතේ සුතමත්තම් භවිෂ්‍යති කියන මේ දහම් කාරණය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ගැඹුරු දහම් පදයක්. ඒ දහම් පදේ පුහුණු කරපු අය එසැනින් කෙලෙස් නැසලා අරහත්ත්වයටපත් වෙලා තියෙනවා. ඇයි මෙතුමාට විතරක් ඒක වැරදුනේ? වරදින්නට හේතුව තමයි මනස පුහුණු කරන්නට දෙසූ දහම ආයතන පරිපාලනයට යොදායි. සාධකයේ වෙනස්. සාධකයේ වෙනස් වෙච්ච තැන තනිකරම අනර්ථදායී ඵලයක් ගොඩනගනවා, විකෘති ප්‍රතිඵලයක් ඇති කරනවා. ඒ නිසා පටලව ගන්නට එපා, දහම වැරදි තැනින් අල්ල ගන්නට එපා. සර්පයා වලිගෙන් අල්ලන්නාසේ වැරදි තැනින් දහම ගත්තොත් අනිවාර්යෙන් විනාශයක්මයි සිද්ධ වෙන්නේ කියලා බුදුහාමුදුරෝ දේශනා. අද ගොඩාක් දෙනා ගුණධම් වඩනවා කියලා ඔය විදිහේ පටලැවිලි. දැන් සමහරව අපට මුණ ගැහෙනවා හාමුදුරනේ මේ ජීවිතේම සෝවාන් වෙන්න මම උත්සාහ කරන්නේ. බොහොම හොඳයි. ඉතින් අපි විමසනවා සෝවාන් වෙන්න මොකද්ද කරන්නේ? ඒතකොට මුලින්ම කියන්නේ හාමුදුරනේ දැන් නෝනත් එක්ක තියෙන සම්බන්ධතාව නවත්තලා තියෙන, දැන් මහත්යත් එක්ක සම්බන්ධතාව නවත්තලා, දැන් දරුවෝ හදන එක නවත්තලා හෙටානිට රස්සාවෙනුත් අත් වෙනවා. පවුලක් කඩා කප්පල් කරගෙන, ජාතියත් වඳ කරගෙන, ජාතියත් වනසගෙන, ආර්ථිකයත් කඩා කප්පල් කරගෙන, රටම වනසගෙන තමයි දැන් මේ නිවන් දකින්නේ. ඒකද නිවන් මාර්ගය. එතකොට එදා සෝවාන් වෙච්ච විසාකාව වගේ අය දරුවෝ 20ක් ලැබුවා. සෝවාන් වෙච්ච බන්දුල මල්ලිකාව දරුවෝ 30 දෙනෙක් ලැබුවා. එතකොට එදා සෝවාන් වෙච්ච අයටද වැරදිලා තියෙන්නේ, අද මේ සෝවාන් වෙන්න යන අයටද වැරදිලා තියෙන්නේ. මොකද්ද පටලැවෙන්නේ? පිටතුනේ නවත්තන්න ඕනේවා නවත්තනවා වෙනුවට පවත්වන්න ඕනේවා කඩාකප්පල් කරන එක තමයි අද නැවැත්වීමේ ප්‍රතිපදාව, අත්හැරීමේ ප්‍රතිපදාව, නයිස්ටම්ම කියලා අද හිතාගෙන. පවත්වන්න ඕනේවා තමයි ඉස්සල්ලා කප්පාදු කරන්නේ. අර නවත්තන්න ඕන කෙලස් ධර්ම ඇතුලේ දෝරේ ගලනවා. ඒව ගැන කතාවක් නැහැ. මේ විදිහට උඩු යටි කුරු කරගෙන Taman ගිහියෙක්ද පැවිද්දෙක්ද කියලා නිනව්වක් නැතුව තමන්ගේ චර්යාව ප්‍රතිපදාව අවුල් කරගෙන තියෙන්නේ ඇයි? සාධකයේ නිවැරදිව හඳුනාගෙන පරිහරණය කරන්න බෑ. වෙනතොනේ බ්‍රහ්මචර්යාව හොඳයි. හැබැයි බ්‍රහ්මචර්යාව දෙආකාරයි. ආර්ය බ්‍රහ්මචර්යාව සහ සදාර බ්‍රහ්මචර්යාව. ආර්ය බ්‍රහ්මචර්යාව කියන්නේ අමුසමේ අසුරෙන් සම්පූර්ණ වැළකී සිටින්. මේ පැවිද්දෝ ඉන්නේ එතනයි. ගිහියා ඉන්නේ කොතනද? විවාහ සංස්ථාවක් පවත්වන ගිහියා ඉන්නේ සදාර බ්‍රහ්මචර්යාව. සදාර බ්‍රහ්මචර්යාව කියන්නේ සම්පූර්ණ අමුසමි සේවනයෙන් බැහැරවීම නෙමෙයි. එක බිරිඳකට එක සැමියෙකුට පමණක් සීමා වීමේ ප්‍රතිපදාව. එතන දකින ස්ත්‍රී පුරුෂයත් එක්කලා සංවාසය දෙන්නට යන්නේ. ඒ කාම පරිදාහයේ එක් තැනකට පමණක් සීමා කරනවා. පැවිද්දා කියන්නේ එතනිනුත් ඔබට ගිහිල්ලා. ඒතර පැවිදි ප්‍රතිපදාව එක, ගිහි ප්‍රතිපදාව එක. ගිහියා ගිහි ජීවිතයකට පැවිද්දෙක් වගේ කටයුතු කරන්න හැදුවොත් පෞල් ජීවිතයක් දෙදරා යනවා. ඒ දෙදරීමක් පමණක් නෙමෙයි, ඒ බිරිඳ වෙනත් සම්බන්ධකම් ඇති කර ගන්නවා. ඒ සැමියා වෙනත් සම්බන්ධකම් ඇති කර ගන්නවා. අනාථ දරුවෝ බිහි වෙනවා. සමාජ රෝග වැළඳෙනවා. මුළු
සමාජ සංස්ථාවම දෙදරා යනවා. ඒකද නිවන් මාර්ග කියන්නේ. ඇයි ඒ පටලැවිල්ල ඇති වෙන්නේ? ධර්මානුධර්ම ප්‍රතිපදාවේ Tamanට අදාළ සාධකය හරියට හඳුනා ගන්න බෑ. ඒ නිසා පැවිද්දාගේ ප්‍රතිපදාව තුළ ආර්ය බ්‍රහ්මචර්යාව උසස් ගුණයක් වුණාට විවාහ සංස්ථාවක් පවත්වන තැනැත්තා අනෙකාගේ එකඟත්වයකින් තොරව, ඒ කියන්නේ විවාහ වෙච්ච කෙනෙකුටත් ඕනනම් දෙදෙනාම කතා කරගෙන ආර්ය බ්‍රහ්මචර්යාව රකින්න පුළුවන්, අර පිප්පලි මානවක භද්‍රා කාපිලානි වගේ. හැබැයි දෙදෙනාගේම සම කැමැත්තේ, තමන්ගේ තනි කැමැත්තට මම සෝවාන් වෙන්න ඕන, මම මේ ජීවිතේ මාර්ගඵල ලබන්න ඕන, ඒ නිසා අද ඉඳලා මම ඒ කායික සම්බන්ධතා නවත්තනවා කියලා බිරිඳ හෝ සැමියා තමන්ගේ තනි කැමැත්තෙන් ඒ සියලු සම්බන්ධතා අත්හැර දමනවා නම් ඒකට කියන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නෙවෙයි පිනතුනේ. ඒකට තමයි වර්තමාන භාෂාවෙන් කියනවා නම් කිව යුත්තේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියලා. ඇයි ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියන්නේ? අනෙකාගේ කැමැත්තකින් තොරව අනෙකා විවාහ සංස්ථාව තුළ හිර කරගෙන ඉන්නවා. ඒ තනත්තාට හෝ තනත්තියට තමන් කැමති සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න ඉඩක් නැහැ. මෙතන බන්ධනය කරගෙන, මෙතන හිර කරගෙන අදාළ විදිහට පවතින්නේ නැතුව මානසික දැඩි පීඩනයකට ලක් කරනවා. ඒ නිසා කාම මිත්‍යාචාරය කියන්නේ අතිචාරී බව විතරක් නෙවෙයි පින්නතුනේ, ඒ පවතින්නට ඕන නිවැරදි පිළිවෙත පවත්වන්නේ නැතිකම, පවත්වන්නට බැරිකම විකෘතිචාරය. මිත්‍යාචාර කියලා කියන්නේ වැඩිපුර අතික්‍රමණය කිරීම විතරක් නෙමෙයි, ඒ අවශ්‍ය තැන නොසිටීම. මේක මජ්ක්‍ධිමා පටිපදා කියලා කියන්නේ ඌන භාවයක් විකෘතියක්, අතිධාවනයක් විකෘතියක්. රෝගයක් කියලා කියන්නේ සෙම වැඩිවීම, පිත වැඩිවීම, වාතය වැඩිවීම විතරක් නෙමෙයි. පිත අඩු වෙනවා නම් ඒත් රෝගය, සෙම අඩු වෙනවා නම් ඒත් රෝගය, වාතය අඩු වෙනවා නම් ඒත් රෝගය. ඒ නිසා උච්ච භාවය සහ හීන භාවය දෙකම විකෘතියයි. එනිසායි මෙයට ධර්මානුධර්ම ප්‍රතිපත්තියට මජ්ක්‍ධිමා පටිපදා කියලා කියන්නේ. එය අපට හඳුනා ගන්නට බැරි වෙන්නේ ඇයි? සාධකය, අවස්ථාව, ප්‍රතිපදාව නිවැරදිව තෝරා ගන්නට බැරි කම නිසා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන හරියටම ඖෂධයක් පාවිච්චි කරන්නාසේ බෙහෙතක් පාවිච්චි කරනකොට ඒ ලෙඩේට අදාළ බෙහෙතද නැද්ද කියලා හරියට තෝරා ගන්නට ඕන. ලෙඩේට අදාළ බෙහෙත නොවේ නම් කොච්චර හොඳ බෙහෙතක් වුණත් වැඩක් නැහැ. ඒක පාවිච්චි කළා හොදක් වෙන්නේ නැහැ. ඒ නිසා බෙහෙත හරිද, ගන්න වේලාව හරිද, ගන්න ප්‍රමාණය හරිද, ඔය එකක්වත් වැරදුනොත් ඖෂධයෙන් නිසිඵල ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ධර්මය, මේ දහම් කොටාසය මෙතනට අදාළ සාධකයේද, එය මා පුහුණු කරන්නේ නිවැරදි අවස්ථාවේද, එය මා පුහුණු කරන්නේ නිවැරදි ප්‍රමාණයෙන්ද. ඇයි ප්‍රමාණය වැදගත් වෙන්නේ? ඔරොත්තු නොදෙන ප්‍රමාණයෙන් ඕනම දෙයක් කරන්න ගියොත් විනාශයක් විතරයි. එක දවසක් තරුණ මහත්මයෙක් ආවා අපේ සජ්ජන සංවිධානයේ සභාපතිතුමා ආචාර්ය පී.කේ. අධිකාරම් මැතිතුමාද මෙතනට ඇවිත් ඉන්නවා. එතුමා මුණ ගැහිලා ඇහුවා මට ඉක්මනට සායි බාබා වගේ නවන්න පුළුවන් ශක්තිය ඇති කරගන්න ඕන. ඒ නිසා මට යන්න ඕන සිරිපා අඩවියට භාවනා කරන්න. ඒවා පුහුණු කරන්න. අධිකාරම් මැතිතුමා කිව්වා දරුවෝ කලබල වෙන්නට එපා. ටිකෙන් ටික පුහුණු කරන්න. ක්‍රමානුකූලව යන්න. අධිකාරම් මැතිතුමාට චෝදනා කර කර දොස් කිය බුදුහාමුදුරුවෝ කියලා තියෙන හිස ගිනිගත්තෙක් ඒ ගින්න නිවන්න කටයුතු කරනවා වගේ ක්‍රියාත්මක වෙන්න කියලා අපි ගුණධම් වඩන්න හදනකොට බාධා කරනවා, ඒකට හරස් කපනවා. එහෙම කියලා අධිකාරම් මැතිතුමාට චෝදනා කර කර ඔහු වෙනත් කෙනෙකුගේ උපදෙස් අරගෙන සිරිපාඩවියට ගියා. අන්තිමට සති කිහිපයකට පස්සේ ඔහුගේ මලමිනිය කුණු වෙලා මේ අසවලයි කියලා හොයාගත්තේ ඩෙන්ටිටි කාඩ් එක සහ අතේ දාපු මුද්දක් තිබිච්ච නිසා. ඇයිද? Tamanට දරන්න බැරි ඔරොත්තු දෙන්නේ නැති ප්‍රමාණයෙන් ප්‍රතිපදාව පුහුණු කරන්න ගියොත් එතන විකෘතිතාව විතරයි. ධර්මයේ පුහුණු කරන්න ගිහිල්ලා උම්මත්තක වුණා, ධර්මයේ පුහුණු කරන්න ගිහිල්ලා ලෙඩ වුණා, ධර්මයේ පුහුණු කරන්න ගිහිල්ලා පෞල් ජීවිත කඩාකප්පල් කරගත්තා. මේ නොයෙක් කතන්දර, නොයෙක් අඳෝනා සමාජයෙන් එන්නේ අවස්ථාව ප්‍රමාණයේ සාධකයේ නිවැරදිව හඳුනාගෙන පුහුණු නොකිරීම නිසා. ඒ නිසා ධර්මය ඇසුරු කරලා Tamanට නිවැරදි ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියලා හිතනවා නම් එය දහමට නිගා කරන්නේ නැතිව, දහමට චෝදනා කරන්නේ නැතිව සැකසංකා උපදවනවා වෙනුවට Tamanගේ ප්‍රතිපදාව තුළ මේ කියන ලද කාරණා යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. අද ධර්ම දේශනාවේදී අපි මේ සාකච්ඡා කළේ කුමක්ද? ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් කියන කාරණය බෞද්ධයෝ හැටියට අපි සියලු දෙනා එක්කඩින් පිළිගත්තා වුණත් පුද්ගලිකව කතා කරනකොට දහමෙන් අපි නොරැකෙනවා, අපට ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ වගේ සැකසංකා
යම් යම් අය තුල ජනිත වෙන්නට පුළුවන්. එහෙම සැක සංකා ජනිත වෙනවා නම් එසේ ජනිත වෙන්නේ කාරණා දෙකක් නිසා. මොනවද කාරණා දෙක? දහම් න්‍යාය નિවරදිව පැහැදිලි කර නොගැනීම සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පවතින ඌනතා. දහම් න්‍යාය පිළිබඳව අපිට වරදින තැන් කාරණා 6ක් අපි පැහැදිලි කළා. ඒ කාරණා 6 ගැන නැවත නැවත ප්‍රතිවේක්ෂා කරලා බලන්නට ඕන. දහම් ප්‍රතිපදාව වරද්දා ගන්නා කාරණා 5ක් අපි පැහැදිලි කළා. ඒ කාරණා 5 ගැන නැවත නැවත ප්‍රතිවේක්ෂා කරලා බලන්න ඕන. ඔය කාරණා 11 පිළිබඳව තවත් විවිධ සියුම් කරුණු තියෙන්නට පුළුවන්. ඒ හැම එකක් ගැනම විචාරපූර්වකව සිතලා බලලා කල්පනා කරලා ඇත්තටම මම පුහුණු කරන ධර්මයෙන් මට ප්‍රතිඵල ලැබෙන්නේ නැද්ද? එහෙම නැත්නම් කොතන හරි පටලවිච්ච තැනක් තියනවද කියලා සිහි බුද්ධියෙන් කල්පනා කරලා Tamanගේ ප්‍රතිපදාව ශක්තිමත් කරගන්නටත් දහම් න්‍යාය පිළිබඳව සැක සංකා වලින් තොරව ස්ථාවර වූ නිවැරදි දැක්මක් ඇතිව සම්මා දිට්ඨියක් ඇතිව Taman පුරුදු පුහුණු කරන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි ගමන් කරන්නට මේ සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේසනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා.